ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ අද වල අපි මුණ ගැහෙන්නේ අපසු උසස් පෙළ දේශපාලන විද්‍යාව 13 වන ශ්‍රේණියට අදාළ වන අපේ 9 වන පාඩම් ඒකකය වන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය කියන පාඩම් මේක යටතේ පුනරීක්ෂණ පාඩම් මාලාව සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් දුවේ පුතේ අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය කියන මාතෘකාවේ පුනරීක්ෂණ අභ්‍යාස වලට සාකච්ඡා කරන්න කලින් ඒවට යන්න කලින් අපි ප්‍රථමයෙන් අපි විමසලා බලමු අපේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය කියන මාතෘකාවේ ප්‍රධාන නිපුණතාවය මොකක්ද සහ නිපුණතා මට්ටම් මොනවද යන්න අපි හඳුනා ගනිමු. මේකේ ප්‍රධාන නිපුණතාව බවට පත් වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය පිළිබඳව අවබෝධය ප්‍රදර්ශනය කිරීම. ඒ තමයි ප්‍රධාන නිපුණතාවය. ඒ වගේම දුවේ පුතේ මේ පාඩම අපි ප්‍රධාන නිපුණතා මට්ටම් දෙකක් ඔස්සේ සාකච්ඡා කරනවා. ඒකේ පළවෙනි එක තමයි දීලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ න්‍යායාත්මක පදනම හඳුනා ගැනීම. මුලින්ම අපි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ න්‍යායාත්මක පැතිකඩ හඳුනා ගන්නවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ ප්‍රායෝගික පැතිකඩ විශ්ලේෂණාත්මකව දැකීමත් මේ අපේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ ප්‍රධාන නිපුණතා මට්ටම් දෙක බවට පත් වෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ පාඩම තුල ඔය දරුවෝ ළඟා කර යුතු ප්‍රධාන නිපුණතා මට්ටම් දෙක තමයි අපේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ ප්‍රායෝගික පැතිකඩත් ඒ වගේම න්‍යායාත්මක පැතිකඩත්. ඉතින් මෙන්න මේ කාරණා ඔස්සේ අපි පාඩම ඉදිරියට යද්දී අද අපේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ පුනරීක්ෂණ පාඩම් මාලාව තුල මම ප්‍රථමයෙන් බලනවා මේ පාඩමේ ප්‍රධාන මාතෘකා පෙළ ගැස්වීමක් කරගන්න. එතකොට අපිට පුළුවන්කමක් ලැබෙනවා මේ මාතෘකාවට අදාළව අපිට රචනා ප්‍රශ්න ගොඩනැගීමේ හැකියාවක් ලැබෙනවා. ඒ අනුව මෙහිදී මම පළවෙනි ප්‍රශ්නේ අරගෙන තියෙන්නේ පළවෙනි මාතෘකාව වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ සංකල්පීමේ පදනම. ඒක තමයි අපේ පළවෙනිම මාතෘකාව. ඉතින් මේ සංකල්ප පදනම කතා කරන වාගේම අපි දෙවෙනි කාරණා ඉතා වැදගත්ම මාතෘකාව බවට පත් වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ එහි මූලික ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කිරීම. ඊට පස්සේ අපි තුන්වෙනි මාතෘකාවක් සඳහන් වෙලා තියෙනවා. තුන්වෙනි මාතෘකාවේදී සාකච්ඡා කරන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය අපේ මේ ශ්‍රී ලංකාවට අදාළ වෙන්නේ කොහොමද? ඒක අපි අර කලින් සඳහන් කරන නිපුණතාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ න්‍යායාත්මක පැතිකඩවලට අමතරව ප්‍රායෝගික පැතිකඩ හඳුනා ගැනීමක් වෙනවා. එහෙනම් මෙන්න මේ මාතෘකාවට අදාළව අපේ මේ පාඩම් ඒකකයේ තුල ප්‍රශ්න කිහිපයක් ගොඩනගලා සාකච්ඡා කරනවා. එහෙමනම් දුවේ පුතේ අද මම පළවෙනි මාතෘකාව වශයෙන් තියෙන සංකල්පීමේ පදනම. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ සංකල්පීමේ පදනම ඔස්සේ ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරනවා. ඔය දරුවෝ දැනටමත් දන්නවා මේ පාඩම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ සංකල්පීමේ පදනම ප්‍රධාන තේමා දෙකක් ඔස්සේ අපි සාකච්ඡා කරනවා. ඒ මොකද්ද පළවෙනි එක? එකක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී පළවෙනි පදනම වෙන්නේ මේකේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන එක. එකක් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, අනික් කාරණේ තමයි දුවේ පුතේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය. ඒ නිසා මම මේ පළවෙනි මාතෘකාවට අදාළ වන රචනා ප්‍රශ්න දෙකක් ගොඩනගනවා. එකක් තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයන් හඳුන්වීම. ඒක පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ මම ගන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය හඳුනා ගැනීම. ඉතින් මෙන්න මේ මාතෘකා දෙකට අදාළව අද දවසේ තුල රචනා ප්‍රශ්න දෙකක් ඔය දරුවන්ගේ විශේෂ සිද්ධාන්ත කාරණාත් ආවරණය වෙන විදිහට සාකච්ඡා කිරීම සඳහා තමයි බලාපොරොත්තුව. ඒ අනුව දුවිපතින අපි පළවෙනි ප්‍රශ්නෙට ප්‍රවේශයක් ගමු. මම පළවෙනි ප්‍රශ්නේ දාලා තියෙන අංක 1 ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී හඳුන්වන්න. ඉතින් දුවිපති අපි දන්නවා දැනටමත් අපේ මේ ගුරුගොඩර දේශපාලන විද්‍යාව පාඩම් මාලාව හරහා අපි මේ කියලා දීලා තියෙනවා කොහොමද පිළිතුරු සපයන්නේ කියලා. ඒ අනුව අපි ඕනම පිළිතුරක් ලියද්දී මේ පිළිතුර ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. ඒ තමයි ප්‍රවේශය, එහෙම නැත්නම් හැඳින්වීම, ඊට පස්සේ ඒ පිළිතුරේ තියෙන අන්තර්ගතය සහ අවසානයේදී ඉහත කරුණු සාරාංශ කරමින් නිගමනයක් ලිවීම. ඉතින් මෙන්න මේ කාරණා තුනට මේ කොටස් තුනට තමයි ලකුණු ලබා දීමේදී ඒ ලකුණු ලබා ප්‍රදානය කරන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ අනුව තමයි මේ පිළිතුර සකස් කරගන්නේ. එහෙමනම් දුවේ පුතේ අපි පළවෙනි කොටසට අවධානය යොමු කරමු මේ පිළිතුරේ හැඳින්වීම. එහෙනම් අපේ අහලා තියෙන ප්‍රශ්නේ මොකද්ද? අපි අහලා තියෙන ප්‍රශ්නේ තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී හඳුන්වන්න කියලා තියෙන්නේ. ඉතින් එකපාරට මේ වගේ ප්‍රශ්නයක් එද්දී අපි කල්පනා කරන්න ඕන කාරණයක් තමයි දැන් අපි නැත්තම් මේ පිළිතුර වරද්ද ගන්නවා. මෙහිදී සැලකිය යුතු ප්‍රධාන කාරණයක් තමයි මේ වගේ ප්‍රශ්නයක් එද්දී අපේ පාඩම් ඒකකය මොකද්ද? දැන් මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන ප්‍රශ්නේ අහලා තියෙන අපේ පාඩම් ඒකකය මොකද්ද? ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය. ඒකේ ඔය දරුවෝ ඉගෙනගෙන තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ සංකල්පීමේ පදනම ප්‍රධාන තේමා දෙකක් ඔස්සේ සාකච්ඡා කරනවා. ඒකක් තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, අනික තමයි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය. නිසා අපි නිවැරදි පිළිතුරක් ගොඩනැගීමේදී මේ අහන ප්‍රශ්නයට අදාළව අපේ මේ මාතෘකාව පාඩම් ඒකකය මතක් කරලා
ඒ පාඩම් මේකකයේ තුලින් අහන මාතෘකාව මතක් කරලා ඒ ඔස්සේ ගිහිල්ලා ප්‍රවේශයක් ගැනීම තුළ අපිට මේ පිළිතුරට මේ ප්‍රශ්නෙට අදාළ හොඳ නිවැරදි පිළිතුරක් ගොඩනගා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒ අනුව අපේ ප්‍රශ්නේ තිබුණේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී හඳුන්වන්න. එහෙම නම් දුවේ පුතේ මම මේකට ප්‍රවේශයක් ගන්න සූදානම් වෙන්නේ. එහෙනම් මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය මුලින්ම එකපාරටම අපි ඒ ගැන කතා කරන්නේ නැතුව මම මේ ප්‍රවේශයට ගන්න පළවෙනි කාරණේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සම්බන්ධ හැඳින්වීමක් කරනවා. එහෙමනම් දුවේ පුතේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය හැඳින්වීමක් කරද්දී මම මේ හැඳින්වීමට කාරණා 4ක් ඇතුළත් කරලා එක කොටසක් නිර්මාණය කරන හැඳින්වීමේ ඡේදයක්. මේකේ මගේ ආදර්ශ පිළිතුර තුර ලකුණු 3ක් ලබා දීලා තියෙනවා. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය හඳුන්වද්දී මම මේකේ පළවෙනි කරුණ අරගෙන තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධව. දැන් අපේ ප්‍රශ්නේ තියෙන්නේ දරුවනේ ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. අපේ පාඩම් ඒකකයේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සම්බන්ධව කතා කරන්න කලින් මම කෙටියෙන් කතා කරනවා මොකද්ද මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. ඊටාම සරලව කිව්වොත් එහෙම මේ ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධව මේ ඉංග්‍රීසි භාෂාව මේ ප්‍රජාතන්ත්‍රවාදී හඳුන්වන මේ ඩෙමොක්‍රසි කියන වචනේ හැදෙන්නේ ග්‍රීක වචන දෙකකින්. එකක් තමයි මේ ජනතාව කියන අර්ථය ලබා දෙන ඩිමොස් කියන වචනයත් ඒ වගේම පාලනය රූල් කියන අර්ථය ලබා දෙන ක්‍රැටෝස් කියන වචනයත් මේ වචන දෙක එකතු වෙලා තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියන වචනේ නිර්මාණය වෙලා තියෙන්නේ. එනවා මේන් අදහස් වන සරල අදහස් තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ මොකද්ද? ජනතාවගේ පාලන ක්‍රමය. අපේ ප්‍රශ්නේ අදාළ වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයට. එහෙනම් ඒ පිළිබඳව සාකච්ඡා කරන්න කලින් මම ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධව කතා කරනවා. එහෙනම් දුවේ පුතේ මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ සරලව කිව්වොත් එහෙම ජනතාවගේ පාලන ක්‍රමය. ඒ ගැන කතා කරා. ඊට පස්සේ මම තවත් කාරණයක් සඳහා අවධානය යොමු කරන දෙවෙනි කාරණය මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණ ඉතිහාසය. ඉතින් දරුවෝ ඉතිහාසය සම්බන්ධව කතා කරද්දී ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයට දරුවන් මතක තියාගන්න දිගු ඉතිහාසයක් නැහැ. මේ සම්බන්ධව පවතින්නේ කෙටි ඉතිහාසයක් තියෙන. විශේෂයෙන්ම මේක ආරම්භ වෙන්නේ 17 18 සියවස් වල එංගලන්තයේ කේන්ද්‍ර කරන් යුරෝපයෙන් තමයි ආරම්භ වෙන්නේ. එහි පැවති අසහාය බැලති රාජාණ්ඩුකමට විකල්පයක් වශයෙන් තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය ආරම්භ වෙන්නේ. එහිදී දරුවනේ ඒකම ධනවාදයක් බිහි වෙනවා. ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය ධනවාදයකත් බැඳිලා තියෙනවා. ඒකත් ඔය දරුවන් මතක තබා ගත යුතුයි. ඒ නිසා මම මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය හැඳින්වීමේදී මේ ඉතිහාසය ගැන යම් අදහසක් කිව්වා. ඉතින් මේකට දිගු ඉතිහාසයක් නෑ මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයට මේ සඳහා තියෙන කෙටි ඉතිහාසයක් කියන කාරණම සඳහන් කළේ දරුවනේ. එහෙනම් මම දැනට කාරණා දෙකක් සඳහන් කෙරුවා. එකක් ප්‍රජාතන්ත්‍රවාදී යනු කුමක්ද දැන සරල අදහසක් එතනට ගෙනාවා. දෙවෙනි කාරණේ මේ ඉතිහාසය කතා කළා. ඊට පස්සේ මම තුන්වෙනි කාරණේ සඳහා අවධානය යොමු කරනවා හැඳින්වීමටම මොකද්ද මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය කියන්නේ? දැනට අපි මේ ගැන විස්තරාත්මක පුළුල් විග්‍රහයක් සිද්ධ කරනවා. මම මේ දල වශයෙන් පොඩි අදහසක් සඳහා අවධානය යොමු කළොත් එහෙම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය කියලා කියන්නේ දැනට ලෝකයේ පවතින ප්‍රධානතම ආණ්ඩුක්‍රම මාදිලිය. දැනට ලෝකයේ පවත්නා අපි මේ මිනිස්සුන්ව පාලනය කිරීම සඳහා ලෝකයේ පවතින ප්‍රධානතම ආණ්ඩුක්‍රම මාදිලිය තමයි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය. නමුත් ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආණ්ඩුක්‍රම මාදිලිත් තියෙනවා. ඒ නිසා මම ඊටාම කෙටියෙන් සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයෙන් අදහස් කරන්නේ දැනට ලෝකයේ පවත්නා ප්‍රධානතම ආණ්ඩුකරණ මාදිලිය මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණ මාදිලිය දුවේ පුතේ. ඉතින් ඒ ගැනත් මම සඳහනක් කරා. ඉතින් අපි දැන් ඊළඟට අපි හැඳින්වීමෙන් පස්සේ මේකට ක්‍රමානුකූලව පාඩමට පිවිසීමක් අපි ගමු. ඒ අනුව අපි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණේ සංකල්පීමේ පදනම සාකච්ඡා කිරීමේදී අපි මම කලින් සඳහන් කෙරුවා සංකල්ප පදනම සාකච්ඡා කිරීමේදී ප්‍රධාන තේමා දෙකක් ඔස්සේ තමයි මේ ගොඩනැගිලා තියෙන්නේ. මොකක්ද මේ තේමා දෙක? එකක් තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය. අනික තමයි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය. ඉතින් දුවේ පුතේ ලෝකයේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී ආයතන මේ ප්‍රජාතන්ත්‍රවාදී ඒ කියන්නේ ආණ්ඩුකරණ ආයතන ඒ භාවිත සකස් වෙලා තියෙන්නේ මේ කියන මූලධර්ම දෙක පදනම් කරගෙන. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ සංකල්පීමේ පදනම ප්‍රධාන තේමාවන් දෙකක් ඔස්සේ අපි දක්වනවා. ඉතින් අපේ ප්‍රශ්نين අපේ මූලික ප්‍රශ්නේ බවට පත් වෙන්නේ මේන් පළවෙනි එක මොකද්ද? ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වන්නේ. ඉතින් අපි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වන්න කලින් ඒ ගැන අපි සාකච්ඡා කරන්න කලින් අපි මුලින්ම මේ සම්බන්ධ ප්‍රවේශයකට ආවා. ඉතින් මේ මම අවසන් කරේ දරුවනේ මේ පිළිතුර තුර ප්‍රධාන ප්‍රවේශය. ඉතින් මේකෙදි මම මූලික වශයෙන් කාරණා හතරක් කෙරෙහි අවධානය යොමු කළා. නැවත මතක් කළොත් මේ කාරණා හතර අපි මුලින්ම කතා කරා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියන එක. ඒ වගේම මෙහි ඉතිහාසය, ඒ වගේම මොකක්ද මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ දල අදහස, ඒ වගේම දරුවනේ
මේකේ සංකල්පීමේ පදනම කතා කරලා. ඉතින් මේ කාරණා හතරම හරි මේ කාරණා තුනක් හරි කිහිපයක් හරි එකතු කරලා මේ සම්බන්ධ පිළිතුර ලියන්න කලින් ප්‍රවේශයක් ලබා ගැනීම තුළින් ඔය දරුවන්ට ක්‍රමානුකූල තර්කානුකූල හොඳ පිළිතුරක් ගොඩනගා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. එහෙමනම් දුවේ පුතේ අපි කතා කළේ ওই කාරණය අපේ ප්‍රශ්නේ තාල ප්‍රධාන ප්‍රවේශය තමයි ගත්තේ. ඉතින් මේ තුල මම අද දවසේ පාඩම තුල ප්‍රධාන වශයෙන් රචනාමය ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරනවා. ඒක ගොඩනගින්නේ මේ අපි කතා කරලා තියෙන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයත් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයත් මත. ඉතින් මේ ප්‍රශ්න දෙකෙන් කුමන ප්‍රශ්නේ අපෙන් ඇහුවත් විභාගයේදී අපිට පුළුවන් මෙන්න මේ ප්‍රවේශය ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි දෙවෙනි කොටසෙන් නම් අවධානයක් යොමු කරමු මේ පිළිතුරේ අන්තර්ගතය පිළිබඳව. ඉන්දුවේ පුතේ අන්තර්ගතය කතා කරද්දී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධ කාරණා අපිට රාශියක් කතා කරන්න තියෙනවා. ඉතින් මෙහිදී අපේ ගුරුවත් පොත සම්බන්ධ කරගෙන මේ පාඩම මේ පිළිතුර සකස් කළොත් එහෙම මම මෙහිදී කාරණා කිහිපයක් සාකච්ඡා කරනවා දුවේ පුතේ. ඉතින් මෙහිදී මම ප්‍රථමයෙන්ම අන්තර්ගතය තුළ සාකච්ඡා කිරීමක් සඳහා අවධානය යොමු කරනවා. එකපාරටම අපි මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට යන්න කලින් මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධවත් පොඩි ප්‍රවේශයක් අරගෙන ඊට පස්සේ විශේෂ කාරණාවට එමු. එහෙමනම් මම ප්‍රථමයෙන්ම මේ අන්තර්ගතය තුළ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රවේශයක් නැත්නම් හැඳින්වීමක් කරනවා. මෙහෙමයි දරුවනේ. අපිට මෙහෙම ප්‍රවේශ වෙන්න පුළුවන් මේකට. දැන් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ සංකල්පීමේ පදනම ප්‍රධාන තේමා දෙකක් ඔස්සේ අපි දකිනවා. ඉතින් ඒකේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ එක් තේමාවක්, එක් ශ්‍රේෂ්ඨයක් අපිට ගන්න පුළුවන්. ඒ නිසා එකම ධාරාව අපි කියන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ එක් නිශ්චිත ධාරාවක් කිව්ව හැකි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී. ඉතින් බටහිර ඇතම් උගතුන් කියන විදිහට මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ ප්‍රායෝගික ස්වරූපය ඒ වගේම අර්ථාන්විත ස්වරූපයේ බවට පත්වෙන්නේත් මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කියන එක. ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය තුළ ඉස්මතුව පේන්නේත් මේ අපි දැන් මේ කතා කරන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය. ඒ විතරක් මේ දරුවනේ විශේෂයෙන්ම සංවර්ධිත ඒ වගේම සංවර්ධනය බෙමින් පවත්නා රටවල් වල පැවතිය යුතු වෙයි අපේක්ෂා කරන ප්‍රජාතන්ත්‍රවාදය තමයි මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය. ගොඩාක් ඔය සංවර්ධිත රටවල් විශ්වාස කරනවා අපේ රටේ ආණ්ඩුක්‍රමය තුළ තිබිය යුතු ලක්ෂණය තමයි මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන එක. ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය තුළ මේ සංකල්පීමේ පදනමේ ප්‍රධාන ධාරාවක් නිශ්චිත ධාරාවක් විදිහට අපිට මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී හඳුනාගත්ත හැකියි. දැන් මෙහිදී අපිට බහුවර්ණයක තිබොත් එහෙම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කියලා මේක අපිට කියන්න බෑ මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ එකම ධාරාව නෙමෙයි. ප්‍රධාන අපි ධාරා දෙකක් සාකච්ඡා කරනවානේ. එක් ධාරාවක් තමයි මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය. ඒ නිසා මේ සම්බන්ධ අපි තවත් අවධානයක් යොමු කළොත් එහෙම මේක අදහසක් දක්වන ඇන්ඩ්‍රු හේවුඩ් සඳහන් කරනවා මේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ එක පැත්තකින් මේ පාලනාකෘතියක් පමණක් නෙවෙයි. ඒ ජීවන සංකල්පයක් කියලා කියනවා. දැන් යුරෝපයේ තුල මේක පාලනාකෘතියක් වශයෙන් වර්ධනය වෙන්නේ යුරෝපයේ තිබ්බ රාජාණ්ඩු ක්‍රමයට විකල්පයක් විදිහට පාලන ක්‍රමයක් වශයෙන් වර්ධනය වෙනවා. ඒක පාලනාකෘතියක්. හැබැයි මේක දරුවනේ පාලනාකෘතියක් පමණක් නෙමේ මේක ජීවන සංකල්පයක්. විශේෂයෙන්ම වැඩවසම් සමාජ හා පුද්ගල ජීවිතයේ වෙනුවට නිර්මාණය වෙච්ච ජීවන සංකල්පයක් වශයෙන් උත් අපිට මේ ප්‍රජාතන්ත්‍රවාදයේ සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා අපේ මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ සාකච්ඡාන කලින් මම ඒ සම්බන්ධව ප්‍රවේශයක් තමයි ගත්තේ දුවේ පුතේ. ඉතින් අපිට මේ වගේ එකපාරටම අපි මේකේ අර්ථකථන අදහසට යන්න කලින් ඒකත් අපි පොඩි ප්‍රවේශයකට ආව ක්‍රමානුකූලව මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය තුළ එක් ධාරාවක් කියන කාරණේ ඔස්සේ අපි පැහැදිලි කළා. මේක තියෙන වැදගත්කම. ඉතින් අපි කිව්ව විදිහට බටහිර ලෝකයේ ඇතැම් උගත්තු කියනවා මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය තුළ ප්‍රායෝගික ස්වරූපය අර්ථාන්විත ස්වරූපය කියලාත් කියනවා. ඒ වගේ සංවර්ධිත රටවල් වල පැවතිය යුතු වේ. ඒ වගේ සංවර්ධ වෙමින් පවත්නා රටවල්. ඔවුනේ සංවර්ධ වෙමින් පවත්නා රටවල් සංවර්ධ බව ළඟා වීමේදී මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ තිබිය යුතු වේ අපේක්ෂා කරනවා. එහෙනම් දීපතේ මම සාකච්ඡා කරේ අපේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී හැඳින්වීමේදී අපි ප්‍රවේශයක් තමයි ගත්තේ. එහෙමනම් දීපතේ අපි බලමු ඊළඟට දැන් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සම්බන්ධව මම පොඩි ප්‍රවේශයක් ගත්තා වාගේ මේකේ ලකුණු ලබා ගන්න වැදගත්ම කාරණය. දැන් සාමාන්‍යයෙන් අපි හැඳින්වීමට ලකුණු 3ක් වෙන් කළා වාගේම වැඩි ලකුණු සංඛ්‍යාවක් වෙන් කරන්නේ දීපතේ මේකේ අන්තර්ගතයට. සාම ලකුණු 15ක් විතර වගේ මේකට වෙන් වෙනවා. එහිදී මම අපේ ප්‍රධානම මේ ප්‍රශ්නේ ප්‍රධාන අහන දේ තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී හැඳින්වීම. දැන් මේක තාම අපි හැඳින්වුවේ හරියටම අදහස් දුන්නේ නැහැ. දැන් ඊළඟට මම දෙවෙනියට තමයි දරුවනේ කතා කරන්න යන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයෙන් අදහස් වන දේ මොකක්ද කියලා. එහෙනම් අපි බලමු එහෙනම් මේකේ ප්‍රවේශයෙන් පස්සේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී හැඳින්වීමට. මෙහෙමයි දුවේ පුතේ. දැන් අපි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී හඳුන්වන්න ගියාම එකපාරටම මේ ගැන කතා කරන කලින් මම මේකේ ඉතිහාසයත් පොඩි සඳහනක් කරන්නම්.
ලිබරල් ප්‍රාන්තවාදය අපි ගත්තහම මේ ඉතිහාසයත් කලින් වගේ තමයි දිගු ඉතිහාසයක් නෑ ලිබරල් ප්‍රාන්තවාදයට. මේ ආරම්භ වෙන්නේ 17 වන සියවසේ 18 වන සියවසේ අර කලින් කිව්ව ආකාරයට එංගලන්තය කේන්ද්‍ර කරන් යුරෝපයෙන් තමයි ආරම්භ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ සම ඉතිහාසයේ කතා කරොත් එහෙම මේ සඳහා කෙටි ඉතිහාසයක් තියෙන්නේ. මේ ලිබරල් ප්‍රාන්තවාද සඳහා අපි ඉතිහාසයේ සම්බන්ධවත් දල අදහසක් අපි කතා කළා දරුවනේ. අර කලින් කිව්ව ආකාරයට මේ ලිබරල් ප්‍රාන්තවාදය ධනවාදයකත් සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් අපි මේකේ අන්තර්ගතය තුළ මම කාරණා දෙන්නට දෙකක් සාකච්ඡා කළා. ඉතින් එකපාරටම අපි යන්නේ නැතුව ලිබරල් ප්‍රාන්තවාදය අපි හැඳින්වීමක් කළා ගැන. දෙවෙනි කාරණේ වශයෙන් මම මේකේ ඉතිහාසයේ යම් ප්‍රමාණයක් කතා කළා. එහෙමනම් දුවීපුතේ අපි ඊළඟ කාරණේ වල වැදගත්ම කාරණය ලිබරල් ප්‍රාන්තවාදයෙන් අදහස් වෙන්නේ මොකක්ද කියන එක. මෙහිමයි. මේක තමයි මේකේ වැදගත්ම කොටස. දැන් මේ පිළිතුරට දරුවනේ ඔයාලට රචනාමය ප්‍රශ්නයකදී විශේෂණ ලක්ෂණ 20කට අදාළ වන කරුණුත් මෙතන සාකච්ඡා වෙනවා. ඉතින් මම හිතනවා මේ කරුණු ප්‍රමාණවත්. මේ කාරණා විස්තර කළ ලිවීම මේක ප්‍රමාණවත් කරුණු කිහිපයක් අපි සාකච්ඡා කරනවා. ඒ නිසා මම ඊළඟට කතා කරන්න යන්නේ ලිබරල් ප්‍රාන්තවාදයෙන් අදහස් වෙන්නේ මොකක්ද කියන එක. මෙන්න මේ කාරණේ මම ක්‍රම කිහිපයක් ඔස්සේ කතා කරනවා. මුලින්ම මම ගන්නවා දුපුතේ මේ ලිබරල් ප්‍රාන්තවාදයේ මේක වචනාර්ථය. මේ ලිබරල් ප්‍රාන්තවාදයේ හැදෙන්නේ ලිබරල් කියන වචනයත් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී කියන වචන දෙක එකතු වෙලා. අපි නම් මේක ඉස්සලා වචනාර්ථය හොයලා බලමු. මොකක්ද මේක ලිබරල් කියලා කියන්නේ? මෙහෙමයි දුපුතේ. ලිබරල් කියලා කියද්දී දැන් ලිබරල් කිව්වහම මෙහි මුල් අර්ථයට අනුව. දැන් අපි දන්නවා ලිබරල් වාදය ගත්තොත් එහෙම ඒක 17 18 සියවස් ඉඳන් අද දක්වාම පවතිනවනේ. ඒ නිසා මෙහි මුල් අර්ථයට මොකද ලිබරල් කියන්නේ? මෙහෙමයි. ලිබරල් කියන්නේ මොකද්ද? සමාජය, ඒ වගේම ආර්ථිකය, පුද්ගලයා. මොකද ආයි කිව්වොත් එහෙම සමාජය, ආර්ථිකය, පුද්ගලයා රාජ්‍යයේ මැදිහත් රාජ්‍යයේ හිතුවක්කාරී මැදිහත් වීම තොරවීම. නැවත වතාවක ලිබරල් කියන එක අදහස් වෙන්නේ මොකද්ද? අපි ගත්තොත් සමාජය, ඒ වගේම ආර්ථිකය, පුද්ගලයා රාජ්‍යයේ හිතුවක්කාරී මැදිහත් වීම තොරවීම. දැන් මේ තුන නිදහස කියන අර්ථය තියෙනවා. මේක නිදහස කියන අර්ථය තියෙනවා. ඉතින් ඔය ලිබරල් ප්‍රාන්තවාදී ආණ්ඩු ක්‍රමය කියලා කියන්නේ මෙන්න මේ මූලධර්මය හා බැඳුණු ආණ්ඩු ක්‍රමය. ඒ නිසා මම එහෙනම් වචනාර්ථය තමයි මෙහි සඳහන් කළේ ලිබරල් කියන එකේ අදහස. මේ තුන නිදහස කියන අර්ථය තියෙන ලිබරල් කියන එකේ. අපි දෙවෙනි කාරණය මොකද්ද මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ? කලිනුත් අපි සඳහන් කරානේ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ මහජනතාව විසින් කරනු ලබන පාලන ක්‍රමය. මෙන්න මේ මහජනතාව විසින් කරනු ලබන පාලන ක්‍රමය කියලා කියද්දි මේකේ අර්ථ කිහිපයක් තියෙනවා දුවේ පුතේ. මේකම පළවෙනි අර්ථය ගන්නවා මේ ප්‍රධාන වශයෙන් මෙහි තියෙනවා මේ දේශපාලන ප්‍රජාවගේ ස්වයං පාලනය කියන අර්ථය. මේ මහජනතාව විසින් පාලනය කියන කයටතේ මොකද්ද පවතින්නේ? දේශපාලන ප්‍රජාවගේ ස්වයං පාලනය. මොකද්ද මේ ස්වයං පාලනය කියන්නේ? මෙහිදී ස්වයං පාලනය කියන්නේ තමන්ගේ දේශපාලන ඉරණම තීරණය කරන්න තමන්ට අයිතියක් තියෙනවා කියන එක. ඒ නිසා මේ මහජනතාව විසින් කරන පාලනය කියන එකේ දේශපාලන ප්‍රජාවගේ ස්වයං පාලනය කියන එක තියෙනවා. දැන් කොහොමද වර්තමානයේ මහජනතාව මේ ස්වයං පාලන සහභාගී වෙන්නේ? ඒක සහභාගී වෙන්නේ කොහොමද? ඒ මහජනතාවගේ නියෝත්‍යයන් මාර්ගයෙන්. ඒ නිසා මම මේ ජනතාව විසින් කරන පාලනය කියන එකේ එක අර්ථයක් තමයි කිව්වේ. මේක දීපදී තවත් අර්ථයක් තියෙනවා. මොකක්ද ඊළඟ අර්ථය? මෙහි ජනතා කැමැත්ත කියන එක තියෙනවා. මොකද මේ ජනතා කැමැත්ත කියන්නේ? ජනතා කැමැත්ත කියන්නේ මේ පාලකයින්ට ආණ්ඩුවට පාලකයින්ට ආණ්ඩු කිරීම සම්බන්ධ බලය ලැබිලා තියෙන්නේ මහජනතාවගේ කැමැත්තෙන් සහ අනුමැතියෙන් පමණක් කියන එක. වෙන ක්‍රමයකින් බලය ලැබිලා නැහැ. ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදී මහජනතාව විසින් කරන පාලනය කියන එකේ ජනතා කැමැත්ත කියන අර්ථයක් තියෙනවා. කොහොමද මේ ජනතාව කොහොමද පාලකින්ට බලය පවරන යාන්ත්‍රණය වෙන්නේ? නූතනයේ මහජනතාව විසින් බලය පවරන යාන්ත්‍රණය තමයි මැතිවරණ. ඉතින් විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ නම් දේශපාලන සමානාත්මතාව මත පදනම් විය යුතුයි. මම ඔය දරුවන්ට කියන්නේ වැදගත්ම කාරණයක් මේ මැතිවරණ ගොඩනැගිලා තියෙන ප්‍රධාන සංකල්ප තුනක් තියෙනවා. මේක ඉතා වැදගත් කාරණයක්. මේ තුنين කෙටි ප්‍රශ්න අහන්න පුළුවන්. මේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ගොඩනැගිලා තියෙන්නේ ප්‍රධාන සංකල්ප තුනක් මත. එකෙන් පළවෙනි සංකල්පය තමයි දුවේ පුතේ සර්වජන ඡන්ද බලය. ඒ කාරණේ අපි දන්නවා සර්වජන ඡන්ද බලය. අනෙක් කාරණේ තමයි එක් ඡන්දය එක් වටිනාකම. දැන් මොකද්ද මේ එක් ඡන්දය එක් වටිනාකම කියන්නේ? සෑම දෙනාගේම ඡන්දේ වටිනාකම එක වටිනාකමක් තියෙන්නේ. පැලපතේ කවුරුහරි කියලා ඡන්දේ දුන්නත්, මාලිගාව රජ කෙනෙක් දුන්නත්, කුමාරයෙක් දුන්නත්, කවුරු දුන්නත්, ධනපතියෙක් දුන්නත් ඒ ඡන්දේ වටිනා එකයි. නිසා මේ ප්‍රාන්තවාදී මැතිවරණ ගොඩනගන්නේ ප්‍රධාන සංකල්ප තුනක් මත. ඒ පළවෙනි එක තමයි අපි කිව්වේ සර්වජන ඡන්ද බලය. අනික තමයි එක් ඡන්දේ එක් වටිනාකම. තුන්වෙනි කාරණේ තමයි නිදහස් තෝරා ගැනීම. ඉතින් ඔන්න ඔය කාරණේ විශේෂයෙන් මතක තියාගන්න. මේක අපි රචනා ප්‍රශ්නෙට ලිව්වේ නැතත්
මෙහිදී අපිට කෙටි ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ නිසා මම එහෙමනම් මේ කතා කළේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයෙන් අදහස් වෙන්නේ මොකක්ද කියන එක. ඒ අදහස් වන්නේ කුමක්ද කියන එක මම මෙහි වචනාර්ථය අරන් පැහැදිලි කරා. ඉතින් අපි කිව්වා නැවත මතක් කළොත් එහෙම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ හැදිලා තියෙන්නේ ලිබරල් කියන වචනයත් ප්‍රජාතන්ත්‍රවාදයත් කියන දේ එකතු වෙලා මේ ලිබරල් කියන්නේ මොකද්ද? ඒ වගේම දුවේ පුතේ ප්‍රජාතන්ත්‍රවාදය යන කුමක්ද යන්නත් අපි හඳුනගත්තා. ඉතින් ඔන්න ඔය කාරණේ මෙතන සම්බන්ධ කළ යුතුයි. ඉන්දිය පුතේ තවදුරටත් අපි මේ සම්බන්ධව සාකච්ඡා කළොත් එහෙම මෙන්න මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ හැඟවෙන අර්ථයට මෙන්න මේ මූලධර්මات ඇතුළත් කරන්න පුළුවන් අපිට. මොනවාද මේ මූලධර්ම කිහිපය? විවස්ථානුකූලවාදය, පුද්ගලික නිදහස, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ඒ වගේම දේශපාලන හා ආර්ථික තරංගය, ඒ වගේම අධිකරණීය ස්වාධීනතාවය, පොදු සහ පුද්ගලික ශ්‍රේෂ්ඨයේ වෙනස. දැන් පොදු ශ්‍රේෂ්ඨය කියන්නේ රාජ්‍ය ශ්‍රේෂ්ඨය. රාජ්‍ය ශ්‍රේෂ්ඨය පුද්ගලික ශ්‍රේෂ්ඨය මැදිහත් නොවිය යුතුයි. මෙන්න මේ කියන මූලධර්ම සහ භාවිතාවන් ඇතුළත් වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේදී. හැබැයි මේවා දුවේ පුතේ ලිබරල් ප්‍රජාතන්ත්‍ර සඳහාම අවශ්‍ය කාරණා නෙමෙයි. අපි මේවට කියනවා පූර්ව කොන්දේසි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාද සඳහා අවශ්‍ය පූර්ව කොන්දේසි කිහිපයක් තියෙනවා. ඉතින් ඔන්න ඔය කාරණයක් අපි මේකට අර්ථ ඇතුළත් කරනවා. දැන් මම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යන කතා කිරීමේදී කාරණා දෙකක් කිව්වා. මොකක්ද මේ කාරණා දෙක? මේකේ වචනාර්ථය ගත්තා. ලිබරල් කියන්නේ මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ පැහැදිලි කිරීමේ විස්තරාත්මක අපි කිව්වා. ඒකේ අර්ථ කිහිපයක් අපි අදහස් කරා. ඒ වගේම අපි දෙවෙනි කාරණේ තුල දරුවනේ මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යන අදහස් කිරීමේදී මේකට තවත් මූලධර්ම සහ භාවිත ඇතුළත් වෙනවා කියලා කිව්වා. ඒව හැබැයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන පූර්ව කොන්දේසි මිසක් ප්‍රධාන කොන්දේසි නෙමෙයි. එහෙනම් දරුවනේ මම ඊළඟ කාරණයක් අවධානය කරනවා මේ සඳහා තියෙන අනිකුත් සංකල්ප කිහිපයක් තියෙනවා. මේක ඉතා වැදගත් වෙනවා. ඉතින් මම අනිකුත් සංකල්ප මේ කිහිපයක් සඳහා අවධානය කරනවා. එකක් තමයි මහජනතාවට වගවීම, ඒ වගේම දේශපාලන බහුත්වවාදය, ඒ වගේම සීමිත ආණ්ඩුව, ඒ වගේම දේශපාලන තරංගය, නීති ඉදිරියේ සමාන බව, සුළුතරය ආරක්ෂා කිරීම, මෙන්න මේ කියන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාද සඳහා අවශ්‍ය වන අනිකුත් සංකල්ප කිහිපයක් තියෙනවා. අපි එහෙමනම් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යන තවදුරටත් සාකච්ඡා කිරීමේදී, තවදුරටත් පැහැදිලි කිරීමේදී මේ හා සම්බන්ධ මේ සංකල්ප ගැන ඉතාම කෙටි අවධානයක් හරි යොමු කරන්න ඕන. අපි එහෙනම් දෙවිපතේ බලමු දැන් මෙතනදී මේ සංකල්ප කිහිපය ගැන ඉතාම කෙටියෙන් කතා කරන්න. ඒ සාකච්ඡාව තුළ අපිට පුළුවන් වෙනවා මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යන වඩාත් හොඳින් තේරුම් ගන්න. මම එහෙනම් මුලින්ම අවධානයක් යොමු කරන ඉතාම කෙටියෙන් පළවෙනි කාරණය මහජනතාවට වගකීම. අපි කියනවා පාලකයෝ මහජනතර වගේ. මොකද මේන් අදහස් කරන්නේ? මෙන්න මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ඉන්න පාලකයෝ තමන්ගේ වගකීම් සම්බන්ධව, තමන්ගේ කාර්යයන් සම්බන්ධව මහජනතර වගකිය යුතුයි. ඉතින් එහෙම වග නොකියන පාලකයෝ මොකද වෙන්න ඕනේ? ඉල්ලා අස්සිය යුතුයි. වගවීම කියලා මෙතන අපි කියන්නේ. වගකීම නෙමෙයි වගවීම. පාලකයෝ වගවීම. අපි කියන මේක accountability කියන එක වගවීම. ඉතින් උදාහරණයක් සඳහන් කළොත් එහෙම පහුගිය කාලේ බ්‍රිතාන්‍ය තුල බ්‍රිතාන්‍යයේ දේශපාලන වශයෙන් ආපු ගැටලුවක් තමයි බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වනවාද නැද්ද කියන කාරණය සම්බන්ධව. ඉතින් මෙහිදී එරට අගමැතිවරයාගේ ස්ථාවර බඩපත් වෙන්නේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ සිටිය යුතුයි කියන කාරණය. නමුත් මෙහිදී විශාල විරුද්ධ ජනමතයක් ඇති වුණා. අවසානයේ මේ ගැන තීරණයක් ගන්න පාලකයෝ නෙමෙයි තීන්දුව ගත්තේ. කවුද තීන්දුව ගත්තේ? ජනතාව. එහි පැවැත්වුවා ජනමත විචාරණයක්. ඒ ජනමත විචාරණයෙන් ජනතාව බහුතරයක් ප්‍රකාශ කරනවා බ්‍රිතාන්‍ය යුරෝපා සංගම ඉවත් විය යුතුයි. ඉතින් මෙන්න මේ තීරණය මත අගමැතිගේ තීරණයට වඩා වෙනස් තීන්දුවක් ජනතාව දීලා තියෙන්නේ. අගමැතිවරයා මොකද වෙන්නේ? පහවදාම ඉල්ලාස් වෙනවා. ඒ කියන්නේ මේක තමයි වගවීම කියන එක. ඉතින් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය තුල ඉතා වැදගත් ලක්ෂණයක් තමයි පාලකයෝ මහජනතාවට වගවීම කියන කාරණය. ඒක ඉතා වැදගත් ලක්ෂණයක් වෙනවා දරුවනේ. ඉතින් ඒ වගේම අපි තවත් කාරණයක් සඳහා අවධානය යොමු කරන දෙවෙනි කාරණය දේශපාලන බහුත්වවාදී කියන එක. මොකද්ද මේ කියන්නේ? ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක කරන ප්‍රධානතම මාධ්‍ය බවට පත් වෙන්නේ මේ දේශපාලන බහුත්වවාදය. විශේෂයෙන් බහුවාර්ගික රටවල දරුවනේ බහුවිධ සමාජය තුළ ප්‍රධාන ජන වර්ගයේ මතයේ පමණක් ඉස්සරහට આવොත් එහෙම සුළුතරයට හානියක් වෙනවා. ඒ නිසා මේ තුළ සුළුතරය ආරක්ෂා කිරීම සඳහා විධිවිධාන යොදලා තියෙනවා. විශේෂයෙන්ම සුළුතර අයිතිවාසිකම් සඳහා වෙනම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම විධිවිධාන යෙදීම, ඒ වගේම රටේ බහුපාක්ෂිකමක් ඇති කිරීම. දැන් ද්විපාක්ෂිකමක් තිබුත් එහෙම ප්‍රධාන මත දෙකක් නියෝජනය වෙන්නේ. ඉතින් බහුපාක්ෂිකම සඳහා ඊට කඩ විවෘත කිරීම. ඒ වගේම දෙවෙනි කාරණේ තියෙනවා සමානුපාතික නියෝජන ක්‍රමය. සරල බහුතර ක්‍රමයේ තිබුත් එහෙම ජයග්‍රහණය කරන්නේ මැතිවරණයේදී බැරිම ඡන්දගත්තු අපේක්ෂකයා. ඉතින් එහිදී අර සුළු ජන වර්ග වලට අවස්ථාව නැති වෙලා යනවා. නමුත් අපි දැන් ලංකාවෙත් තියෙනවා සමානුපාතික නියෝජන ක්‍රම වර්තමානයේ. ඉතින් මේ සමානුපාතික ක්‍රමය හරහා
සුළු ජන වර්ග වලටත් අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මෙය ලිබරල් ප්‍රාන්තවාද සිද්ධාන්තයේ ප්‍රධාන සංකල්පයක් බවට පත් වෙනවා. එහෙනම් මම අනිකුත් සංකල්පයට තේ ප්‍රධාන දෙකක් කතා කළා. මොකක්ද මේ කාරණා දෙක? ඒකේ පළවෙනි කාරණේ කිව්වේ පාලකයෝ මහජනතාවට වගවීම. දෙවෙනි කාරණේ කිව්වේ මේ දේශපාලන බහුත්වවාදය. මම තවත් කාරණයක් සඳහා අවධානය යොමු කරනවා තුන්වෙනි කාරණේ විදිහට දරුවනේ සීමිත ආණ්ඩුව කියන එක. සීමිත ආණ්ඩුව. දැන් මේක නම් දන්න කාරණයක්. අපි මේක පස්සෙත් කතා කරනවා. මේකේදී අදහස් ඉතාම සරල කාරණයක්. පාලකීන්ට අසීමිත බලයක් නැහැ. මේ ලිබරල් ප්‍රාන්තවාදික සම්බන්ධ වෙලා තියෙනවා. පාලකින් තියෙන්නේ සීමිත බලයක්. ඉතින් ආණ්ඩුවේ බලය අපි අදහස් කරන ආණ්ඩුවේ බලය ප්‍රජාපීඩක බලයක් වෙන්නේ නැහැ කියන එක. අසීමිත බලයක් ලැබිලා නැහැ පාලකින්ට. ඉතින් ඒකත් ලිබරල් ප්‍රාන්තවාද සිද්ධාන්තයේ අනිකුත් සංකල්පයක් වශයෙන් අපි ගන්නවා. දැන් කාරණා තුනක් කතා කළා. අපි තවත් කාරණයක් අපේ අවධානය යොමු කළොත් එහෙම දේශපාලන තරංගය කියන එක. ඉතින් විශේෂයෙන් ලිබරල් ප්‍රාන්තවාදයේ තුල දේශපාලනය සඳහා සැබෑ තරංගයක් තිබිය යුතුයි. අපි කියනවා අව්‍යාජ තරංගයක් තිබිය යුතුයි. තරංගයේ වළක්වන සීමා තියෙන්න බෑ. ඉතින් ඒ සඳහා නීතිමය රාමුවක් සකස් කළ යුතුයි මේ දේශපාලන තරංගය සඳහා. විශේෂයෙන්ම දරුවනේ රැස්වීමේ නිදහස, ඒ වගේම සංවිධානය වීමේ නිදහස, තමන්ගේ හිතට ගන්න හෘද සාක්ෂි නිදහස, ඒ නිසා මේ දේශපාලන තරංගයත් මේ ලිබරල් ප්‍රාන්තවාද සඳහා අවශ්‍ය කරන අපි සංකල්පයක් බවට පත් වෙනවා. දැන් කාරණා හතරක් කිව්වා දරුවනේ. මම තවත් කාරණා දෙකක් කියන එකත් ඊළඟ කාරණේ තමයි සුළුතරය ගැන. සුළුතරය ආරක්ෂා කිරීම. විශේෂයෙන්ම ලිබරල් ප්‍රාන්තවාදයේ වැදගත්ම කොන්දේසියක් වැදගත්ම සංකල්පයක් වෙනවා මේ පුද්ගල අයිතිවාසිකම් වාගේම. දැන් පුද්ගල අයිතිවාසිකම් වාගේම සුළුතර අයිතිවාසිකම් වලට වැදගත් තැනක් ලබා දීම. නැත්නම් මේ සුළුතර බහුතර ආධිපත්‍යයෙන් සුළුතරේ ආරක්ෂා කරගත යුතුයි. ඒකත් විශේෂයෙන් වැදගත් වෙනවා. ඉතින් අපි ගත්තොත් එහෙම නීති සම්පාදනය කරන්නේ ආණ්ඩුවේ තීරණ ගන්නේ විතරක් නෙමෙයි දරුවනේ. අපි පාලකයෝ පත් වෙන්නේ ආණ්ඩු පත් වෙන්නේ ඉවත් වෙන්නේ බහුතර කැමැත්තෙන්නේ. ඒ තුල සුළුතරයටපත් වෙන්න පුළුවන්. ඉතින් සුළුතරයත් අපි ආරක්ෂා කරගත යුතුයි. ඒ නිසා මේ ලිබරල් ප්‍රාන්තවාදයේ තුල මේ සුළුතරය ආරක්ෂා කිරීමත් වැදගත් සංකල්පයක් වෙනවා. ඉතින් මෙවැනි ලක්ෂණින් රටක් අපි සලකන්නේ ලිබරල් ප්‍රාන්තවාදී ලක්ෂණින් රටක් විදිහට දරුවනේ. ඉතින් මම අවසන් වශයෙන් තවත් කාරණයක් අවධානය යොමු කරනවා අනිකුත් සංකල්පයකට මොකද නීති ඉදිරියේ සමාන බව. ඉතින් අපි දන්නවනේ ලිබරල් ප්‍රාන්තවාදී කියලා කියන්නේ නීතිය මත කරන ආණ්ඩු ක්‍රමයක්නේ. එහිදී වැදගත් නීතියනේ විශේෂයෙන් පවත්නා නීතිය සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඒ මතයි පාලනය වෙන්නේ. ඉතින් මෙතනදී නීතිය මත පාලනය වෙද්දී ආණ්ඩු ව්‍යවස්ථාවත් එක්ක පාලනය වෙද්දී අපේ රටක ජනතාව පමණක් නෙවෙයි. රටක පාලකයොත් පාලනය විය යුත්තේ කොහොමද? නීතිය මත. ඒදී පාලකයින් ඒ වගේම පාලිතමේ සියලු දෙනාම නීති ඉදිරියේ සමානව තිබිය යුතුයි. සමාන ආරක්ෂාවක් තිබිය යුතුයි. එහෙමනම් දරුවනේ මම දැන් සාකච්ඡා කළේ මෙන්න මේ ලිබරල් ප්‍රාන්තවාදයේ සඳහා තියෙන සංකල්ප කිහිපයක් අපි කතා කළා. ඉතින් අපි අවසන් කරනවා මේ කාරණා ටික දාලා මේ ගැන. ඉතින් මේ විදිහට අපි ලිබරල් ප්‍රාන්තවාදී මූලික ලක්ෂණ සාකච්ඡා කළා. ඉතින් මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ එක පැත්තකින් ආණ්ඩුවේ බලයට සීමාවක් පනවනවා. මේ ලිබරල් ප්‍රාන්තවාදය තුල අසීමිත බලයක් ලබා දෙන්නෙත් නැහැ. ඒ වගේම ආණ්ඩුවේ අධිකාරීත්වයත් ඒක රාශී කිරීමක් කරනවා. එහෙමනම් දුවීපතේ මේ ප්‍රශ්නය තුල මම අන්තර්ගතයේ කාරණා කිහිපයක් සාකච්ඡා කළා. ඒ තුල වැදගත්ම කාරණේ තමයි දැන් අවසන් කළේ. මොකද්ද මේ ලිබරල් ප්‍රාන්තවාදයෙන් අදහස් වන දේ. ඒක මම කාරණා තුනක් ඔස්සේ සාකච්ඡා කළා. ඒ ලිබරල් ප්‍රාන්තවාදයේ වචනේ තේරුම අපි කතා කළා. ඒකේ පූර්ව කොන්දේසි කිහිපයක් කතා කළා. ඒ වාගේ මේ හා සම්බන්ධ අනිකුත් සංකල්ප කිහිපයක් කතා. මේක තමයි වැදගත්ම කාරණේ බවට පත් වෙන්නේ. එහෙමනම් දුවීපතේ අපි අවසන් වශයෙන් කාරණා තව දෙකක් අපිට කතා කරන්න තියෙනවා. මම මේකේ ඓතිහාසික විකාශන විදිහත් පොඩ්ඩක් මතක් කරන්නම්. ඉතින් අපි දන්න වර්තමානයේ ලිබරල් ප්‍රාන්තවාදී වශයෙන් හඳ බොහෝ රටවල් ඒවා ලිබරල් බවට පත් වුණාට ලිබරල් වුණාට පස්සේ තමයි මේවට ප්‍රාන්තවාදී ලක්ෂණ ඇවිල්ලා තියෙන්නේ. ඒකත් අපි දැනගත යුතුයි. මුලින්ම මේ රටවල් ලිබරල් වෙලා පස්සේ කාලේ තමයි ප්‍රාන්තවාදී වෙලා තියෙන්නේ. ඉතින් මේක යුරෝපීය රටවලුත් එහෙම තමයි. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම අපි බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය තුල ගත්තොත් බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය තුලත් සියලු දෙනාටම දැන් මුල් කාලේ ඡන්ද බලය සමහරුන් තිබුණේ නැහැ. ඉතින් සර්වජන ඡන්ද බලය ලැබෙන්නේ 1928 බ්‍රිතාන්‍යයට. ඉතින් ඇමරිකාවට හම්බෙන්නේ 1966. ස්විස්ලන්තයට හම්බෙන්නේ 1971 දී. ඉතින් ඊට කලින් රටවල් ලිබරල් වෙලා. දැන් ලංකාව ගත්තොත් එහෙම ලංකාවේ සර්වජන ඡන්ද බලය ඩොනමෝර ආණ්ඩු ක්‍රමය තුල. ඉතින් අපිට ප්‍රාන්තවාදී අංග ලක්ෂණ එකතු වෙන ඩොනමෝර ආණ්ඩු ක්‍රමයේදී සර්වජන ඡන්ද බලය දේශපාලන පක්ෂ පිහිටුවා ගැනීම ඒ වගේ දේවල්. නමුත් අපිට කෝල්බ්‍රූක් ආණ්ඩු ක්‍රමයට තේ කෝල්බ්‍රූක් කැමරන් ආණ්ඩු ක්‍රමයට තේ ඊට කලින් අපිට ලිබරල් ලක්ෂණ එකතු වෙලා තියෙනවා. ආණ්ඩු කාර්ය බලතල සීමා කිරීම, ව්‍යවස්ථාදායක විධායක සභාව පිහිටුවීම, අධිකරණයේ ස්වාධීනතාවය, නීති ආධිපත්‍ය මෙවැනි ලිබරල් ලක්ෂණ එකතුනේ 1833 කෝල්බ්‍රූක් කැමරන් ආණ්ඩු ක්‍රමයේ. නමුත් අපිට
ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ඇවිල්ලා තියෙන්නේ ඩොනමෝන් ආණ්ඩුක්‍රමයෙන් පස්සේ. ඒ කියන්නේ 1931කින් පස්සේ. ඒකයි දරුවෝ මේ කතා කරේ ඓතිහාසික ගමන් මඟ. ඉතින් මේ විදිහට අපි මේ ලිබරල් ප්‍රාන්තවාදයේ සම්බන්ධව කතා කරද්දී මෙහි ඓතිහාසික ගමන් මඟ පිළිබඳවත් යම් අදහසක් කතා කළ යුතුයි. එහෙනම් මම මේකෙදී අන්තර්ගතය තුළ කාරණා කීපයක්ම දරුවනේ කතා කළා. ඒ කාරණා මම පහක් ගැන අවධානයක් යොමු කළා. නැවත මතක් කළොත් එහෙම අපි මේ ගැන හැඳින්වීමක් කළා ලිබරල් ප්‍රාන්තවාදය ගැන. ඒ වගේම මේකේ ඉතිහාසය කතා කළා. එහින් අදහස් වන්නේ මොකක්ද කියන කාරණේ කතා කළා දුවේ පුතේ. ඒ වගේම අපි මේකේ ඓතිහාසික ගමන් මඟ කතා කළා. ඉතින් අපි මේ පිළිතුර තුළ දැන් ඔන්න ලකුණු විශාල ලකුණු 15ක් දෙනවා මේකට. ලකුණු ආදර්ශ වශයෙන්. ඉතින් මේ තුල අපි ඒ සඳහා සෑහෙන කරුණු කිහිපයක් කතා කළා. ඉතින් ප්‍රශ්න අදාළව. එහෙනම් ඒ විතරක් මදි දරුවනේ. අපිට මේක නිගමනයක් ලිවිය යුතුයි. එහෙනම් මම අවසාන වශයෙන් මේකෙදී නිගමනයක් සම්බන්ධ කරනවා මේකට ලකුණු දෙකක් සඳහා ආදර්ශ වශයෙන්. ඉතින් අපි කියන අවසානයේ සාමාන්‍ය නිගමනයක් කියලා කියන්නේ ඉහත කරුණු සාරාංශ කිරීමකට. ඉතින් මම කියන මේ විදිහට ලිබරල් ප්‍රාන්තවාදයේ පිළිබඳව සාකච්ඡා කළ හැකි. ඉතින් මේ ලිබරල් ප්‍රාන්තවාදී ආණ්ඩු ක්‍රමය කියන්නේ ලෝකයේ දැනට පවතින ප්‍රධානම ආණ්ඩු ක්‍රම මාදිලිය. හැබැයි දරුවනේ අපි අවසාන වශයෙන් මේකට තියෙන විවේචනක් තියෙනවා. විශේෂයෙන් බොහෝ රටවල් ලිබරල් වුණත් ප්‍රාන්තවාදී වෙන්නේ නැහැ. ඒ නිසා නූතනයේදී මේ ලිබරල් ප්‍රාන්තවාදී විවේචන කිහිපයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා මෙහිදී විවේචනත් දරුවනේ කිහිපයක් සාකච්ඡා කළ යුතුයි. ඉතින් එවැනි විවේචන කිහිපයක් තියෙනවා. පළවෙනි එක මේ ලිබරල් ප්‍රාන්තවාදයේ භාවිත කරන මූලධර්ම රටින් රට වෙනස් වෙනවා. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම ඇමරිකානු ආණ්ඩු ක්‍රමය තුළ වැඩිපුර ලිබරල් ලක්ෂණ තියෙනවා. බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමයේ ප්‍රාන්තවාදී ලක්ෂණ තියෙනවා. ඒ නිසා මේකේ භාවිත කරන මූලධර්ම රටින් රට වෙනස් වෙන එක මේකට තියෙන විවේචනයක්. දෙවෙනි කාරණේ ගත්තොත් එහෙම ප්‍රාන්තවාදී ක්‍රමයේ පසුබෑමට ලක් වෙලා තියෙනවා. අද ලෝකයේ වර්තමාන තත්ත්වයෙන් හිතලා බැලුවොත් එහෙම අද ලෝක රටවල් ගොඩාක් මූලිකත්වය දෙනවා මේ ගෝලීය ආරක්ෂාවට. ඒ වගේ වර්තමාන මේ කොවිඩ් වසංගතයත් එක්ක තියෙන මේ වසංගත වැළැක්වීමට මූලිකත්වය ලබා දෙනවා. එවැනි තත්ත්වයන් තුළ මොකද වෙන්නේ? මේ ලිබරල් ප්‍රාන්තවාදී අංග ලක්ෂණ බොහෝ දෙනෙක් කඩ වෙනවා. ඒකයි වර්තමානයේ කියන්නේ මේ ලිබරල් ප්‍රාන්තවාදී පසුබෑමට ලක් වේ. ඒකත් ප්‍රධාන විවේචනයක් මේකට. උදාහරණ ආශ්‍රයෙන් ලියන්න පුළුවන් අපිට. ඒ වගේම ලිබරල් ප්‍රාන්ත ධනවාදයේත් එක්ක බැඳිලා තිනවා. ඒ ධනවාදයේ තියෙන විවේචන මෙතනක් තියෙනවා. ඒ වගේ කාරණා කිහිප අපිට විවේචන වශයෙන් සඳහන් කරන්න පුළුවන්. මේ තුල ආර්ථික සමාජ අසමානතාවය තියෙනවා. ඉතින් සමහරව කියනවා මේ ප්‍රාන්තවාදය අපයෝජනය වෙලා ඒක වැඩි ලෙස භාවිත කරලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රාන්තවාද තුල කාණ්ඩ බල ඒකාධිකාර ලැබලා තියෙනවා. ඉතින් අපි මේ නිගමනය තුල අවසාන වශයෙන් දරුවනේ මේකේ විවේචන සඳහන් කරන ලිවීම මේක අපිට හොඳ ලකුණක් ලබා ගන්න හේතු වෙනවා. එහෙමනම් ද්වීපතේ මම ඔය සාකච්ඡා කළේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණ යටතේ අපි මේකේ සංකල්පීමේ පදනම ඔස්සේ සාකච්ඡා කරද්දී එක තේමාවක් සම්බන්ධව තමයි කතා කළේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය. ඉතින් මම හිතනවා මේ තුලින් වාගේ સિદ્ધාන්ත කරුණු මේ තුලින් ආවරණය වෙන්නේ නැති බහුවර්ණ කාරණා ඒ වගේම රචනා ප්‍රශ්නෙත් ආවරණය කළ ප්‍රශ්නයක් තමයි සාකච්ඡා කළේ. එහෙමනම් ද්වීපතේ බලමු ඊළඟ අපේ දෙවෙනි ප්‍රශ්නය. අපි කලින් කතා කළේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව. දැන් අපේ දෙවෙනි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපි ඊළඟට යනවා දෙවෙනි ප්‍රශ්නයට. ඒක තමයි අපේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියන එක. දැනටමත් ඔය දරුවෝ දන්නවා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ සංකල්පීමේ පදනම මේකේ සංකල්පීමේ පදනම ප්‍රධාන තේමාවන් දෙකක් ඔස්සේ අපි දකිනවනේ. එකක් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය. අනික තමයි අපි දෙවෙනි එක නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය. දැන් අපි මේ දෙවෙනිට කතා කරන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය. එහෙමනම් අපි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව කතා කරද්දිත් දැන් මේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියන එකත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ සංකල්පීමේ පදනමත් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් මේකේ උත්තරෙත් නිර්මාණය කරන්න ඕනේ අපිට අර කලින් ප්‍රශ්නේ පිළිතුර විදිහට. හැබැයි මේකේ අන්තර්ගතය තුල කතා කරන කාරණා වෙනස්. ඒ නිසා අපි මේකට ප්‍රවේශයක් ගත්තාම කලින් ප්‍රශ්නේ කලින් පිළිතුරේ ප්‍රවේශයේම අපිට කලින් ප්‍රශ්නේ ප්‍රවේශයේම ගන්න පුළුවන්. ඒ නිසා මේකේ මුලින්ම නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය හැඳින්වීමේදීත් ගන්නේ කලින් ප්‍රශ්නේ ප්‍රවේශ තමයි ගන්න උත්සාහ කරන දරුවනේ. ඒකෙම මුලින්ම කරන කාරණේ තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ හැඳින්වීමක් කරන්න තියෙන්නේ. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ සාකච්ඡා කිරීමේදී ඉතින් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ වාගේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයත් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒකේ තවත් තේමාවක් තමයි අපි මේ කතා කරන්න උත්සාහ කරන්නේ. ඊට පෙර අපි මේ මුලින්ම සාකච්ඡා කරනවා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සම්බන්ධ අපි අවධානය යොමු කරනවා. එහිදී අර කලින් පිළිතුරේ කොටස් හතරම ගන්නවා. මොකද පළවෙනි කාරණය ප්‍රජාතන්ත්‍රවාදය යන හඳුන්වන්න පුළුවන්. අපිට මේ ප්‍රශ්න දෙකම එකපාරින් ඉන්නේ නැහනේ. ඒ නිසා අපිට මේක එක ප්‍රශ්නයක් නෙමෙයි. නැත්නම් ප්‍රධාන වශයෙන් ප්‍රශ්න අහන්න පුළුවන් මෙහෙම අහන්න නැතුව ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ සංකල්පීමේ පදනම කියලා. එහෙම ලියවන එක හැඳින්වීමක් තියෙන්නේ. මේ හැඳින්වීම ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේ කතා කරන මේ මාතෘකා දෙක
මේ මාතෘකාව කොටස් දෙකකට කඩලා આવුත් එහෙම නැත්නම් අපිට ප්‍රාන්තවාදී ආණ්ඩුකරණයේ සංකල්පීමේ පදනම කියලා විතරක් ආව නම් අපිට මේ එකම හැඳිනීමක් අරන් මේ දෙක අපිට සාකච්ඡා කරන්න පුළුවන්. දැන් මම මෙතන ප්‍රශ්න දෙකක් ගන්න නිසා තමයි මම මේකට හැඳිනීම් දෙකක් අරන් තියෙන්නේ. ඒ නිසා මෙතන ප්‍රථමයෙන්ම මම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සම්බන්ධ තමයි ප්‍රවේශය අරගෙන තියෙන්නේ. එහිදී අර කාරණා හතර හිම්ම දානවා. මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදී කුමක්ද කියන එකත් එතන තියෙනවා. ප්‍රාන්තවාදී කියන්නේ මහජනතාවගේ පාලන ක්‍රමය කියන එක, ජනතාව විසින් කරන පාලනය කියන එක. ඒ අදහස් දෙවෙනි කාරණේ මේ ඉතිහාසය. අපිට ඉතිහාස සඳහන් කරන්න පුළුවන් කෙටියෙන්. මම නැවත ගොඩාක් මේ කාරණාවට අවධානය යොමු කරන්න අපි ඒක ඇතුලේ කාරණාවට අවධානය යොමු කරන නිසා ඒ වගේම අපේ ප්‍රාන්තවාදී ආණ්ඩුකරණය කියන්නේ දැනට ලෝකයේ පවතින ප්‍රධානතම ආණ්ඩු ක්‍රමාදිලිය. ඉතින් ප්‍රාන්තවා නොවන ආණ්ඩු ක්‍රමාදිලිත් තියෙනවා. රාජාණ්ඩු, හමුදා ආණ්ඩු, ඒක බලවාදී ආණ්ඩු. ඒතර මෙතන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය කියන්නේ දැනට ලෝකයේ පවතින ප්‍රධානතම ආණ්ඩුකරණ මාදිලිය. එහෙමනම් දීපුතේ අපි අපේ අදාළ මාතෘකාව මෙහි සංකල්පීමේ පදනම සාකච්ඡා කරද්දී ප්‍රධාන තේමා දෙකක් ඔස්සේ අපි සාකච්ඡා කරනවා. මොකක්ද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ අපේ දෙවෙනි එක නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය. දැන් මම දෙවෙනි ප්‍රශ්නේ තුලින් සාකච්ඡාවට ලක් කරන්නේ මේකේ දෙවෙනි එක මොකද්ද නියෝජන ප්‍රාන්තවාදය ගැන. ඉතින් අපි එහෙමනම් අපේ අන්තර්ගතයේ දෙමු නියෝජන ප්‍රාන්තවාදයේ සම්බන්ධව දරුවනේ. දැන් මේ නියෝජන ප්‍රාන්තවාදයේ සම්බන්ධව කතා කරද්දී මේ තුලත් මම පිළිතුර ගොඩනගද්දී නැත්නම් අන්තර්ගතයේ ගොඩනගද්දී මේ තුල කාරණා කිහිපයක් සාකච්ඡා කරනවා. ඒක මුලින්ම අපි නියෝජන ප්‍රාන්තවාදයේ සම්බන්ධ පොඩි ප්‍රවේශයකට එනවා. එහිදී අපි කියනවා මෙන්න නියෝජන ප්‍රාන්තවාදය කියලා කියන්නේ ප්‍රාන්තවාදී ආණ්ඩුකරණයේ අනෙක් ස්වරූපය. එක් ස්වරූපයක්නේ ලිබරල් ප්‍රාන්තවාදය කියන එක. අනෙක් ස්වරූපය නියෝජන ප්‍රාන්තවාදය. ඉතින් මේක අපි අනෙක් ස්වරූපය. හැබැයි දරුවෝ මතක තියාගන්න මේ නියෝජන ප්‍රාන්තවාදය කියන එක ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ සීමිත හා වක්‍ර ස්වරූපය කියලා අපි කියනවා. එයි මේකට සීමිතයි කියලා කියන්නේ. දැන් මේ නියෝජන ප්‍රාන්තවාදයේ ක්‍රියාත්මකනේ වරින් වර ක්‍රියාත්මක කලින් කලට ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේකට කියනවා සීමිතයි. මේක නිතරම ක්‍රියාත්මක වෙන්නේ නැහෙනි. නියෝජන ප්‍රාන්තවාදයේ ක්‍රියාත්මක වෙන්නේ වරින් වර. වක්‍ර කියලා කියන හේතුව මේක අපි කෙලිම සහභාගී වෙන්නේ නැහැ. මේක දැන් සාමාන්‍යයෙන් ඍජු ප්‍රාන්තවාදී උපක්‍රම තියෙනවා. ඒවායේදී හැර ජනතාව මේ පාලන සහභාගී වෙන්නේ වක්‍රව. ඒ නිසා මේ නියෝජන ප්‍රාන්තවාදී කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ සීමිත හා වක්‍ර ස්වරූපයේ කියන කාරණා මතක තියාගන්න. ඒක තමයි මෙතන දාලා තියෙන්නේ. නමුත් අපි දන්නවා ලෝකයේ ඍජු ප්‍රාන්තවාදී උපක්‍රම තියෙනවා වර්තමානයේ භාවිත වන. හැබැයි ඒවැයේදී ඍජුව සහභාගී වෙනවා. ඒවැයේදී හැර සහභාගී වෙන්නේ වක්‍ර නැත්නම් ජනතා නියෝත්‍යයන් මාර්ගයෙන්. ඒ නිසා මේ නියෝජන ප්‍රාන්තවාදී කියද්දී අපි අදහස් කළා අනෙක් ස්වරූපය නැත්නම් තවත් ස්වරූපයක්. ඒකේ ස්වරූප දෙකක් තියෙනවානේ. ලිබරල් ප්‍රාන්තවාදය සහ නියෝජන ප්‍රාන්තවාදය. ඉතින් මෙතන අපි නියෝජන ප්‍රාන්තවාදය අදහස් කරේ සීමිත හා වක්‍ර ස්වරූපේ. එහෙනම් අපි පොඩි ප්‍රවේශයක් ගත්තා මේකට. අපි බලමු ඊළඟ කාරණේ මේක ඉතිහාසයත් අපි පොඩ්ඩක් හොයලා බලමු ඉතිහාසය. කලින් වගේ තමයි නියෝජන ප්‍රාන්තවාද ඉතිහාසය හොයලා බලද්දී මේකටත් දිගු ඉතිහාසයක් නැහැ. නියෝජන ප්‍රාන්තවාදයත් බිහි වෙන්නේ ලිබරල් ප්‍රාන්තවාදයට සමාන්තරව තමයි බිහි වෙන්නේ. 17 18 සීවස් වල යුරෝපයේ බිහි වෙන්නේ අත්නොමතික රාජාණ්ඩුකමට එරෙහිව. එහෙම තමයි ආරම්භ වෙන්නේ නියෝජන ලිබරල් ප්‍රාන්තවාදයත් එක්කමයි බිහි වෙන්නේ. ඉන්ද්‍රීපුතේ අපි ගත්තොත් එහෙම මේ නියෝජන ප්‍රාන්තවාදයට පෙර ලෝකේ පැවතිලා තියෙන්නේ ඍජු ප්‍රාන්තවාද තමයි පැවතිලා තියෙන්නේ. ඒකත් අපි දැනගත යුතුයි. විශේෂයෙන්ම පැරණි ග්‍රීසිය තුල මේ ඍජු ප්‍රාන්තවාදයේ පැවතිලා තිනවා. ඒක දරුවෝ ගොඩාක් හොඳින් මේක දන්නවා. විශේෂයෙන් අපි දන්නවා මේ ග්‍රීසිය තුල බොහෝ දිනකට ඡන්ද බලය හම්බුනේ නැහැ. ඡන්ද බලය හම්බුනේ කාටද? පුරවැසියන්ට පමණයි. ඉතින් මෙහිදී වහල්ලුන්ට ආගන්තුකයන්ට කාන්තාවන්ට ඡන්ද බලය තිබුණේ නැහැ. ඒ නිසා මේ පුරවැසියෝ කියලා ටික දෙනෙකුට රදල පිරිමින් තමයි පුරවැසියෝ කිව්වේ. ඒ කට්ටිය ඍජුවම සහභාගී නිසා මේ නියෝජන ප්‍රාන්තවාද පෙර ලෝකෙ තිබිලා තියෙන්නේ විශේෂයෙන් ග්‍රීසිය තුල ඍජු ප්‍රාන්තවාදයේ. ඉතින් ඍජු ප්‍රාන්තවාදයේදී අදහස් කරන්නේ ජනතාව නැත්නම් පුරවැසියෝ කෙලින්ම පාලන සහභාගී වෙනවා. ඔවුන් ගිහිලා Tamanට අවශ්‍ය නීති හදනවා. ඒ වගේ නීති ක්‍රියාත්මක කරනවා. ආයවැය සම්මත කරගන්නවා. ඒ වගේ අධිකරණ කාර්යන් පවා කරනවා. ඉතින් අපි කියන ඍජු ප්‍රාන්තවාදය. ඉතින් මේ නියෝජන ප්‍රාන්තවාදයත් ඍජු ප්‍රාන්තවාද වෙනසකුත් පවතිනවා දරුවනේ. ඉතින් අපි කලින් කිව්වා ආකාර ඍජු ප්‍රාන්තවාදී කියලා කියන්නේ ජනතාව ඍජුවම පාලන සහභාගී වෙන එකට. ඉතින් නියෝජන ප්‍රාන්තවාදී හිම නෙමෙයි ජනතාව වක්‍රව තමන්ගේ නියෝත්‍යයන් මාර්ගයෙන් තමයි පාලන සහභාගී වෙන්නේ. ඉන්ද්‍රිය පුතේ මේකත් මතක තියාගන්න වර්තමානයේ පවතින නියෝජන ප්‍රාන්තවාදය. නමුත් වර්තමානයේ සමහර රටවල් වල මේ නියෝජන ප්‍රාන්තවාදයට අමතරව ඍජු ප්‍රාන්තවාදය පවතිනවා. ඒකත් අපි කතා කළ යුතු කාරණයක්. මේ කාරණය
විශේෂයෙන්ම උදාහරණයක් වුවොත් එහෙම ජනමත විචාරණය. ලෝකයේ වැඩි වශයෙන්ම භාවිත වන රීප්‍රාන්තවාද උපක්‍රමය තමයි ජනමත විචාරණය. ඒ වගේ ප්‍රාරම්භණය, යලි කැඳවීම, ප්ලෙබිසයිට් ක්‍රමය, ස්විස්ලන්තේ තියෙන ප්‍රාථමික ජනතා මණ්ඩල ක්‍රමය. ඉතින් මේවා ජනතාව නියෝජන ප්‍රාන්තවාදයේ තුල නියෝජන ප්‍රාන්තවාද අමතරව තියෙන දේවල්. හැබැයි මේවා මතක තියාගන්න නියෝජන ප්‍රාන්තවාද ආදේශකයක් නෙමෙයි. ඒ කියන්නේ මැතිවරණ වලට ආදේශකයක් නෙමෙයි. මොකද්ද මේ අපි මේ කතා ඍජු ප්‍රාන්තවාද උපක් මේක විශේෂ වැදගත් කාරණයක්. ඉතින් අද වෙද්දි තියෙන්නේ නියෝජන ප්‍රාන්තවාද තමයි පවතින්නේ. හැබැයි අද මේ නියෝජන ප්‍රාන්තවාදයේ තුල ඍජු ප්‍රාන්තවාදයේ කරන්න අපි අසාර්ථක වෙලා නමුත් මේ නියෝජන ප්‍රාන්තවාදය අද කරන්න පවතින්නේ ඍජු ප්‍රාන්තවාදයේ අසාර්ථක වෙන හේතු කිහිපයක් තියෙනවාද? එකක් ජනගහනය සහ භූමි ප්‍රමාණය විශාල වීම. ඒක හේතුවක්. එක් රැස්වීම අපහසුතාවක් අද තියෙනවා. ඒ වගේම දේශපාලන ජනතාවගේ අභිලාෂ ගැටලු ගොඩක් තියෙනවා. බහුල වෙලා තියෙනවා. ඉතින් මේ නිසා අද ඍජු ප්‍රාන්තවාදයේ සාර්ථක වෙන අපහසු වෙලා තියෙනවා. නමුත් සමහර රට විශේෂයෙන් ස්විස්ලන්තේ මේ ඍජු ප්‍රාන්තවාදී උපක්‍රම බහුල වශයෙන් භාවිත වෙනවා. ලංකාවෙත් ජනමත විචාරණය ක්‍රියාත්මක වීම සඳහා ආණ්ඩුක ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන් තියෙනවා. ඉතින් බ්‍රිතාන්‍ය පවතිනවා. ගොඩාක් රටවල මේ සමහර රටවල නියෝජන ප්‍රාන්තවාදයට අමතරව ඍජු ප්‍රාන්තවාදයේ පවතින. ඒකත් අපි දරුවෝ මතක තියාගත යුතුයි. එහෙනම් දීපුතේ අපි සාකච්ඡා කළේ අපේ නියෝජන ප්‍රාන්තවාදයේ සම්බන්ධව කතා කරද්දී අපි මේකේ හැඳින්වීමක් කළා. නියෝජන ප්‍රාන්තවාදයේ කියන තවත් ස්වරූපයක්. මේක සීමිත හා වක්‍ර ස්වරූපය. ඒ ගැන කතා කළා පළවෙනි කාරණේ අන්තර්ගතය තුල. ඊළඟ කාර්යම ඉතිහාසයේ කතා කළා. ඒ ඉතිහාසය තුල විශේෂයෙන්ම නියෝජන ප්‍රාන්තවාද පෙර තිබූ ඍජු ප්‍රාන්තවාදයේ සම්බන්ධව කතා කළා. අපි එහෙනම් ද්වීපතේ අපි තුන්වෙනි කාරණට අපි අවධානය යොමු කරමු. තුන්වෙනි කාරණය මේන් අදහස් කරන්නේ මොකද්ද කියන එක. මේන් අදහස් කරන්නේ මොකද්ද? මේ නියෝජන ප්‍රාන්තවාදයෙන් අදහස් කරන්නේ මොකද්ද? ඊටාම කෙටියෙන් බලමු. මේන් අදහස් දරුවනේ ජනතාව නියෝත්‍යන් මාර්ගයෙන් පාණ්ඩ සහභාගී වීම. අපි මෙතන නියෝජන ප්‍රාන්තවාදී කියන්නේ ජනතාව නියෝජිතයන් මාර්ගයෙන් පාණ්ඩ සහභාගී වීම. ඉන්දුවේ පුතේ දැන් මේ ජනතාව මේ නියෝජන ප්‍රාන්තවාද අපි කියන්නේ නෑ ජනතාව විසින් කරන පාලනය කියන්න බෑ මේකට. හේතුව ජනතාව නෙමෙයිනේ පාලනය කරන්නේ. අපි පත් කළාට අපි නෙමෙයි පාලනය කරන නිසා ජනතාව විසින් කරන පාලනය නෙමෙයි මේක. නමුත් ජනතාව සඳහා කරන පාලනය කියන්න පුළුවන්. ඒකත් අපි මතක තියාගත යුතුයි. එහෙනම් දීපතේ මම උනම් තුන්වෙනි කාරණයක් කතා කළා මේකේ අන්තර්ගතය තුල නියෝජන ප්‍රාන්තවාදී කියන්නේ මොකක්ද කියන කාරණය. හරි එහෙනම් දරුවනේ අපි මේකේ තවත් ඉස්සරහට ගියොත් මේ පිළිතුර තුල මම ඊටා වැදගත් කාරණයක් තමයි ඊළඟට කියන්න යන්නේ. ඒ කාරණේ තමයි මෙන්න මේ නියෝජන ප්‍රාන්තවාදයේ තුල විශේෂයෙන්ම නියෝජන ප්‍රාන්තවාදයේ තුල මැතිවරණ ක්‍රමයකින් අපි නියෝජන ප්‍රාන්තවාදය කියන මැතිවරණ ප්‍රාන්තවාදය කියලාත් කියන්න පුළුවන්. හේතුව මැතිවරණ පදනම් කරන් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා නියෝජන ප්‍රාන්තවාදයේ තුල මේ මැතිවරණ ක්‍රමයකින් අපේක්ෂා කරන මැතිවරණ ක්‍රමයක් තුල තිබිය යුතු වැදගත් නිර්ණායක කිහිපයක් තියෙනවා. අපි මේ වැදගත් නිර්ණායක කිහිපයක් දැනගත යුතුයි. ඒ නිසා මම ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ මේ වැදගත් නිර්ණායක පිළිබඳව. එහෙනම් දෙවියන් අපි බලමු ඊළඟට අපි මේ මැතිවරණ ක්‍රමයක තුලින් අපේක්ෂා කරන ප්‍රධාන නිර්ණායක මොනවද කියන එක. ඉතින් මෙහිදී මම නිර්ණායක කිහිපයක් සාකච්ඡා කරන ගොඩක් වැදගත් කාරණා කිහිපයක්. මේකේ පළවෙනි කාරණේ මම ගන්නවා මේ අර්ථවත්භාවය කියන එක. ඉතින් අපි බලන පළවෙනි කාරණේ අර්ථවත්භාවය. මොකද්ද මේ අර්ථවත්භාවය කියලා කියන්නේ? මෙහෙමයි. මේ අර්ථවත්භාවය කියලා කියන්නේ මැතිවරණ ක්‍රමයක් තුලින් තෝරාගත යුත්තේ. ඒ කියන්නේ අපි දැන් ඡන්දයෙන් තෝරනවානේ එක එක ආණ්ඩුවේ අධිකාරීත්වයේ දන තරණතුරු. ඒ නිසා මේ අර්ථවත්භාවය කියලා කියන්නේ මැතිවරණ ක්‍රමයක් මගින් තෝරාගත යුත්තේ ආණ්ඩුවේ මේ පහළ තනතුරු නෙවෙයි. එහෙනම් ඉහළ තනතුරු කියන එක. උදාහරණයක් ජනාධිපති, අගමැති, ඇමතිවරු වගේ ආණ්ඩුවේ ඉහළ අධිකාරීත්වයක් දරන තන එක අපි කියන අර්ථවත්භාවය කියලා. ඒ නිසා මේ මැතිවරණ ක්‍රමයක් තුලින් අපේක්ෂා කරන ප්‍රධාන නිර්ණායකයක් තමයි මේ අර්ථවත්භාවය. අපි තවත් කාරණයක් සඳහා අවධානය යොමු කරන දෙවෙනි කාරණය තරංකාරීත්වය. තරංකාරීත්වය කියලා කියන්නේ දරුවනේ කලින් මේ කාරණේ සඳහන් කළා. මැතිවරණ ක්‍රමයක් තුලින් තෝරා ගන්න මේ මැතිවරණයේදී අපේක්ෂකයින් අතර සැබෑ තරංගයක් තිබිය යුතුයි. අපි කියනවා මෙහිදී අව්‍යාජ තරංගයක් තිබිය යුතුයි. තරංගයේ වළක්වන ආකාර නීතිමය සීමා තියෙන්න බෑ. බාහිර සීමා තියෙන්න බෑ. ඉතින් ඒ සඳහා විශේෂයෙන්ම කොන්දේසි කිහිපයක් ගත්තොත් එහෙම මේ සඳහා බහුපක්ෂ ක්‍රමයක් තිබීම, ඒ වගේම මැතිවරණය තුල අපේක්ෂකයින් ගණනාවක් සිටීම, ඒ නිසා මේ තරංගකාරීත්වය කියන එකත් මේ අපි මැතිවරණ ක්‍රමයක් තුලින් බලාපොරොත්තු වන තවත් ප්‍රධාන කොන්දේසියක්. අපි තවත් කොන්දේසියක් සඳහා අපි අවධානය යොමු කරේ වගේ තමයි නිදහස කියන එක. නිදහස විශේෂයෙන් මේ මැතිවරණයේදී අපේක්ෂිත මේ ඡන්දදායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ නිදහසක් තිබිය යුතුයි. කියන්නේ බාහිර පුද්ගලයන්ට, බාහිර සංවිධානවලට, එහෙම නැත්නම් ආණ්ඩුවේ
බලපෑම් වලින් තොරව තමන්ට නිදහසේ ඡන්දේ ප්‍රකාශ අයිතිය තිබිය යුතුයි. දැන් සාමාන්‍ය වෙන දෙයක් තමයි ඡන්ද දෙන්න ගියාම නැත්තම් ඡන්ද දෙන්න කලින් නිදහස් නැති කරනවා. සමහරු කියනවා මේ අපේක්ෂකර ඡන්ද දෙන්න කියලා සමහරු කියනවා. මේ පක්ෂයේ ඡන්ද දෙන්න. ඉතින් තමන්ගේ හෘද සාක්ෂික තමන්ට නිදහසේ ඒ ඡන්දේ ප්‍රකාශ කිරීමේ අයිතිය තිබිය යුතුයි. ඒකත් මැතිවරණ ක්‍රමයක් තුලින් බලාපොරොත්තු වන ප්‍රධාන නිර්ණායකයක් දුවේ පුතේ. අපි තවත් මේ සඳහා අපි අවධානය දෙවෙනි තුන්වෙනි කාරණේ රහස්‍යභාවය කියන එක. ඉතින් ඇත්තට මැතිවරණ ක්‍රමයක් තුල ඡන්දය ප්‍රකාශ කිරීමේදී රහස්‍යභාවයක් තිබිය යුතුයි. ඒ තුලින් තමයි නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වෙන්නේ. ඒ ඡන්දය ලබා දීමේදී තමන්ගේ දේශපාලන සතුරන්ටවත් තමන්ගේ දේශපාලන මිතුරන්ටවත් දැනගන්න බැරි වෙන්න ඕන තමන් ඡන්දය දුන්නේ කාටද කියන එක. දැන් මේ සදා උදාහරණ තමයි අපි මැතිවරණ ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය තුල මොකද කරලා තියෙන්නේ? ඒක ආවරණය කරලා තියෙන්නේ. කවුරුත් දන්නේ කාටද ඡන්ද දුන්නේ කියලා. ඒක මැතිවරණ ක්‍රමයක් තුලින් බලාපොරොත්තු වන කාරණයක්. ඒ නිසා රහස්‍යභාවයක් තිබිය යුතුයි. ඒකත් මේ නියෝජන ප්‍රාන්තවා තුළ මැතිවරණ ක්‍රමකින් බලාපොරොත්තු කාරණයක් දරුවනේ. අපි ඉදිරියට ගියොත් එහෙම කාරණා සාධාරණත්වයේ කියන එක. මැතිවරණයේ සාධාරණ බවක් තිබිය යුතුයි. අපේක්ෂකින් තේරීම, ඡන්දේ ගණන් කිරීම, මැතිවරණ පැවැත්වීම සාධාරණ කාටවත් අසාධාරණ නොවන ආකාරයට. ඒකත් මෙහි මූලධර්මයක් වශයෙන් අපි ගන්නවා දී පුතේ. අපි කාරණේ සඳහා අවධානය යොමුකොත් එහෙම මේකත් ඉතා වැදගත් කාරණයක්. ගොඩක් රටවල මේක උල්ලංඝනය වෙනවා. නිතර මැතිවරණ පැවැත්වීම. මෙතන නිතර කියලා කියන්නේ රෙගියුලර් කියන එක. නියමිත පරිදි මැතිවරණ පැවැත්වීම. දැන් සමහර මැතිවරණ කල් දානවා. දැන් අපි ඇමරිකාවට අවධානය යොමුකොත් එහෙම දරුවෝනේ ඇමරිකාවේ කවද්ද ජනාධිපතිවරණය තියන්නේ? ඒ අවස්ථාවේ දවසක් තියෙනවා. ඒ දවස් තමයි කවද්ද? සෑම වසර 4 වරක් එළඹෙන නොවැම්බර් මාසයේ පළවෙනි සවුන්දාට පස්සේ එන අඟහරුවාද ඡන්දේ තියෙනවා. ඉතින් ගොඩාක් රටවල එහෙම නොවන රටවල ඡන්දේ තියද්දි විවිධ කාරණා බලපාන විවිධ අය තමයි තීරණ ගන්නෙ. ඒ නිසා මේ නිතර මැතිවරණ පැවැත්වීමත් ඉතාමත් වැදගත් වෙනවා මේ නියෝජන ප්‍රාන්තවාදයේ තුල. මම තවත් මේකේ වචනයක් දෙන්න ටිකක් බර වචනයක් සිංහල භාෂාවේ අන්තක්කරණය කියන එක. ඒකෙන් කියන්නේ දරුවනේ කිසියම් වයස් සීමාවක් තියෙනවා. ඒ වයස් සීමාවෙන් ඉහළ හැමෝටම වගේ ඡන්ද බලය තියෙනවා. ඒ කියන්නේ ඡන්ද බලය ලැබෙන්න සුදුසු කිසිවෙක් මෙයින් බැහැර කරන්නේ නැහැ. එයත් මැතිවරණ ක්‍රමයක් තුලින් තිබිය යුතු කාරණයක්. ඉන්දුවේ පුතේ උදාහරණයක් වශයෙන් තියෙනවා මෙතන වයස අවුරුදු 18 වැඩි ස්ත්‍රී පුරුෂ ભેද නැතුව, වාර්ග ભેද නැතුව, කුල ભેද නැතුව, ප්‍රදේශ ભેද නැතුව ඒ වයස් සීමාව තුල ඒ ඉහළ හැමෝටම ඡන්ද බය ලබා දීම. ඉතින් මේ නිසා දරුවනේ මේ නියෝජන ප්‍රාන්තවාදයේ පිළිබඳව කතා කරද්දී මේ මැතිවරණ ක්‍රමයක් තුලින් අපේක්ෂාක නිර්ණායක කිහිපයක් වෙන මේ පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. ඉතින් අපි එහෙනම් ওই සාකච්ඡා කළේ මෙන්න මේ කාරණා කිහිපය පිළිබඳව තව අපි 8 වෙනි කාරණය සඳහන් කරලා තියෙනවා සමානාත්මතාවය කියන එක. මේ සමානාත්මතාවය කියද්දී ඒක අදහස් අපි කලින් කතා කළා. එක් පුද්ගලයෙකුට එක් ඡන්දය කියන එක. කලින් අපි සඳහන් කළා මෙහිදී එක් පුද්ගලෙක් ඡන්ද හැමෝටම ඡන්දේ වටිනාකම සමානයි. ඒකත් මේ තුල තියෙන වැදගත්ම කාරණයක් දරුවනේ. ඒ නිසා අපි මෙන්න මේ කාරණා කිහිපය තමයි සාකච්ඡා කළේ. ඒ නිසා මේ නියෝජන ප්‍රාන්තවාදයේ තුල මැතිවරණ ක්‍රමයකින් අපේක්ෂා කරන ප්‍රධාන නිර්ණායක කිහිපයක් තියෙනවා දරුවනේ. ඉතින් මේවත් අපි වැදගත්. දැන් එහෙමනම් අපි අපේ ප්‍රශ්නේ බවට පත් වුණේ දෙවෙනි ප්‍රශ්නය ප්‍රාන්තවාදී ආණ්ඩුකරණය තුල නියෝජන ප්‍රාන්තවාදය. ඉතින් එහිදී අපි ලකුණු 20ක ප්‍රශ්නයක් අපි සාකච්ඡා කළේ දෙවෙනියට. මේක අපි ප්‍රවේශයක් තිබුණා. මේ ප්‍රවේශයේ කලින් පිළිතුරේ ප්‍රවේශයම ගන්න පුළුවන් අපිට ලකුණු 3ක් එතන. ඒකේ අන්තර්ගතයේ තුල ලකුණු 15ක් සඳහා අපි යොමු වෙනවා. එහිදී මම නියෝජන ප්‍රාන්තවාදය හැඳින්වීම කළා. ඒ වගේ මෙහි ඉතිහාසය කතා කළා. ඒ ඉතිහාසයේ තුල නියෝජන ප්‍රාන්තවාදයට පෙර තිබුණු ඍජු ප්‍රාන්තවාදයේ පිළිබඳව කතා කළා අපි. ඊට පස්සේ අපි එයින් පස්සේ කතා කළා නියෝජන ප්‍රාන්තවාදය කියන්නේ මොකද්ද? ජනතාව නියෝත්‍යන මාර්ගයෙන් පාන සහභාගී වීම. ඒ ගැන කතා කළා. ඒ වගේ තවත් වැදගත්ම කාරණයක් කතා කරමු. කෙටි ප්‍රශ්න වලට අහන්න පුළුවන්. මෙන්න මේ නියෝජන ප්‍රාන්තවාදයේ තුල මැතිවරණ ක්‍රමයක් තුලින් අපේක්ෂා කරන ප්‍රධාන නිර්ණායක මොනවද කියන එක. ඉතින් මේ එන්නේ කාරණා වලින් පස්සේ අපි අර කලින් ප්‍රශ්නේ වගේ මේකෙත් අපි නිගමනයකට යා යුතුයි. මෙහිදී මම නිගමනයක් සඳහන් කරලා තියෙනවා. ඒ නිගමනය අපි කතා කරන්න පුළුවන් මේ තුල විවේචන. අර කලින් අපි කතා කළා වගේම විවේචන සඳහන් කරලා පුළුවන්. ඉහත කරුණු සාරාංශ කරලා මම ඉන්න සාරාංශ කරන බලන්න පුළුවන්. නියෝජන ප්‍රාන්තවාදී ක්‍රියාත්මක මෙවැනි කොන්දේස් තිබිය යුතුයි. නමුත් මේට විවේචනක් තියෙනවා. අර අපි කතා කරා වගේම සීමා තියෙනවා. ඒකේ පළවෙනි කාරණේ තියෙන්නේ මේ නියෝජන ප්‍රාන්තවාදී කියන එක මේ මහජන ස්වාධිපත්‍යයේ අවම ස්වરૂපය. මෙහිදී අපි නියෝතයන් පත් කළාට පස්සේ දරුවනේ ඊට පස්සේ අපිට කරන්න බලපෑම අඩුයි. මේ අවම ස්වરૂපය කියලා අපි කියනවා. ඉතින් ඒ නිසා මේකේ විවේචනයක් තියෙනවා. ඒ වගේම බහුතරයේ බලාධිකාරයක් ඇති වෙන්න පුළුවන්. මැතිවරණවලදී තෝරාගන්නේ ආණ්ඩු නැත්නම් අපේක්ෂකයෝ බහුතර කැමැත්තෙන් තෝරගන්නේ.
ඒ බහුතර කැමැත්ත තුල බහුතරයේ ආධිපත්‍යය තිබිලා සුළුතර යටපත් වීමක් මේ තුල පෙන්눔 කරනවා. ඒටත් මේතන විවේචනයක්. ඒ වගේ මේ තුලින් ප්‍රභූ පාලන තන්ත්‍ර බිහි වෙන්න පුළුවන්. ඉතින් එක්තරා කණ්ඩායමක් වෙත බලය යන්න පුළුවන්. ඒ වුණාම රටේ ප්‍රභූ පාලන තන්ත්‍ර බිහි වෙලා දේශපාලන වශයෙන් අරාජික තත්වයක් පවව නම් ඇති වෙන්නත් පුළුවන්. ඒ තුළ ප්‍රාන්තවාදයේ ඉඩ ප්‍රස්ථා අඩු වෙනවා. ඉතින් මෙවැනි තත්වයක් තුළ මේ නියෝජන ප්‍රාන්තවාදයටත් කලින් කිව්වා වගේ මේකේ සීමා විවේචන තියෙනවා. එනම් දීපතේ දැන් අපි ඔය සාකච්ඡා කළේ නියෝජන ප්‍රාන්තවාදයේ පිළිබඳව. එහෙමනම් අද දවසේදී මම අපේ ප්‍රධාන පාඩම් ඒකකය 13 ශ්‍රේණියට අදාළ වන 13 ශ්‍රේණියේ පළවෙනි මාතෘකාව වශයෙන් තියෙන ප්‍රාන්තවාදී ආණ්ඩුකරණය මේකේ මාතෘකා තුනක් මම මුලින් පෙළ ගැස්සුවා. ඒ තුළ පළවෙනි මාතෘකාව බවට පත් උනේ ප්‍රාන්තවාදී ආණ්ඩුකරණයේ සංකල්පීමේ පදනම. මේ සංකල්පීමේ පදනම සාකච්ඡා කිරීමේදී ප්‍රධාන වශයෙන් තේමා දෙකක් ඔස්සේ අපි සාකච්ඡා කළා. ප්‍රධාන වශයෙන් තේමා දෙකක් ඔස්සේ සාකච්ඡා කළා. ඉතින් මේ තේමා දෙකට අදාළව අපි කතා කළා දරුවනේ පළවෙනි කාරණ ලිබරල් ප්‍රාන්තවාදයේ පිළිබඳව කතා කළා. නියෝජන ප්‍රාන්තවාදයේ සම්බන්ධව කතා කරලා දරුවනේ මේ අනුව පිළිතුරු ගොඩනගා ගන්න. මම කියනවා මේ තුල ඔය දරුවන්ට රචනාමය ප්‍රශ්න වලට අදාළ ප්‍රමාණවත් විෂය කරුණු තියෙනවා. වඩා තර්කානුකූල වඩා අදාළ විදිහට වඩා නිවැරදි විදිහට විෂය කරුණු ගොඩනගලා තියෙනවා විශේෂයෙන්ම අපේ ගුරුවත් පොත පදනම් කරගෙන ඒ වගේ කාරණා විශේෂ ලකුණු දීමේ පටිපාටි පදනම් කරගෙන අපි මේ පිළිතුරු සකස් කරලා තියෙන්නේ. ඉතින් වඩා නිවැරදි වඩා තර්කානුකූල ප්‍රමාණාත්මක පිළිතුරක් මේ තුල තියෙනවා. ඒ නිසා මේ අනුව පිළිතුර සකස් කරගෙන අපිට මේ තුල හොඳ පිළිතුරක් ලියන්න පුළුවන්. එහෙනම් දෙවිත මම ඊළඟට තවත් කාරණයක් සඳහා අවධානයක් යොමු කරනවා. මම මේ පාඩමාස්ත්‍රයෙන් දැන් අපි රචනා ප්‍රශ්න දෙකක් කතා කළානේ. ඊට අමතරව මම මේකෙදි කෙටි ප්‍රශ්න කිහිපයක් ගැන අවධානයක් යොමු කරන්නම්. ඉතින් දෙවිපුතේ මෙහිදී කෙටි ප්‍රශ්න මම කිහිපයක් දෙකක් විතර ගන්න බලනවා. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රාන්තවාදී ආණ්ඩුකරණයේ සංකල්පීමේ පදනම ප්‍රධාන තේමා දෙකක් ඔස්සේ දක්වන්න පුළුවන් කියන එක. මතකයිනේ? ඒක දන්නවා අපේ පාඩමේ අද ඒ පාඩමුනේ එකක් තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය අනික නියෝජන ප්‍රාන්තවාදය. ඉතින් මේ සමහරු මේකට වෙන උත්තර ලියන්න පුළුවන්. මම මේ වගේ තවත් මේ වගේ සමාන ප්‍රශ්නයක් ගන්න බලන්න ප්‍රශ්නාංග දෙක මේ අපි කලින් කිය දෙවෙනි පාඩම සම්බන්ධව ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ගොඩනැගිලා තියෙන්නේ ප්‍රධාන සංකල්ප තුනක් මත. මේක ඉතාම වැදගත් කාරණයක්. මේක නහන්න පුළුවන්. මොනවද මේ සංකල්ප තුන? අපි කිව්වා සර්වජන ඡන්ද බලය මතකයි නේද? එක් ඡන්දයක වටිනාකම නිදහස් තෝරා ගැනීම. ඒවත් ඉතා වැදගත් කෙටි ප්‍රශ්නයක්. මම තවත් ප්‍රශ්නයකට අවධානයක් යොමු කළොත් එහෙම තුන්වෙනි ප්‍රශ්නේ විදිහට දැන් මේක පැටලෙන සහගත ප්‍රශ්නයක්. දැන් මේ එතන තියෙන්නේ සම්භාව්‍ය ග්‍රීක යුගයේ ඉඳලා වර්තමාන දක්වා සිදුවෙච්ච විකාශනය තුල දැන් ප්‍රාන්තවාදයේ ප්‍රායෝගිකව භාවිත වෙද්දී විකාශනය වෙද්දී ප්‍රාන්තවාදයේ ග්‍රීක යුගයෙන් නම් බලද්දී ප්‍රාන්තවාදයේ ස්වරූප දෙකකින් ඇවිල්ලා තියෙනවා. ඒකට උත්තරේ වෙන්නේ කලින් දෙක නෙමෙයි. ඒක අපි මෙතන කතා කරන දරුවනේ ග්‍රීක යුගයේ තුල ආපු ඍජු ප්‍රාන්තවාදයේ සහ නියෝජන මෙතන තියෙන ප්‍රාන්තවාදයේ ක්‍රියාත්මක වීමේදී ආරම්භය ඉඳලා අර අපි අද කතා කරේ ලිබරල් ප්‍රාන්තවාදයේ සහ නියෝජන ප්‍රාන්තවාදයේ කියන්නේ අපේ මාතෘකාව ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ සංකල්පීමේ පදනම. ඒ යටතේ යවුවොත් තමයි අපි ලියන්නේ උත්තරේ ලිබරල් ප්‍රාන්තවාද සහ නියෝජන. දැන් මෙතන තියෙන එක නෙවෙයි. මෙතන ග්‍රීක යුගයේ සම්බන්ධ කාරණයක් තියෙනවා. ඒක ප්‍රායෝගික විකාශනය වුණු කාරණයක් තියෙනවා. ඒක ප්‍රායෝගික ඒ නිසා ඒ තුල තියෙන්නේ ගොඩාක් දෙනෙක් දන්න උත්තරේ ඍජු ප්‍රාන්තවාදයේ සහ නියෝජන ප්‍රාන්තවාදයේ. එහෙනම් දෙවිපතේ මම මේ ඇගීමත් එක්ක අද දවසේ මේ පාඩම අවසන් කරන්න සූදානම් වෙන්නේ. එහිදී අපි දැන් කාරණා ගොඩක් සාකච්ඡා කළා. අපි මේ ගුරුගෙදර දේශපාලන විද්‍යා පාඩම් මාලාව තුළ අපි මේකේ සිද්ධාන්ත කරුණු ඒ වගේ පුනරීක්ෂණ පන්ති යනුව සලකා බලමින් වඩා දරුවන් නිවැරදි දැනුමක් වඩා ප්‍රමාණාත්මක දැනුමක් ලබා දෙන්න අපි උත්සාහ කරනවා. ඉතින් මේ තුල අද දවසේදී දරුවෝ මේකේ සාකච්ඡාව තුළ අපේ 9 වෙනි පාඩම් මේකකයේ තුල ප්‍රාන්තවාදී ආණ්ඩුකරණය තුළ මම බලාපොරොත්තු වුණා මෙහිදී අපේ පළවෙනි තේමාවට අදාළව පළවෙනි මාතෘකාවට අදාළව මේ සංකල්පීමේ පදනම සාකච්ඡා කිරීමේදී ඒ ප්‍රධාන තේමා දෙක පිළිබඳව ඔය දරුවන් රචනා ප්‍රශ්න ලිවීමේදී ඒ ලැබෙන අවබෝධයක් වාගේම මෙහිදී බහුවර්ණ ප්‍රශ්නවලදී එන කාරණා වාගේම කෙටි ප්‍රශ්නවලදී ඒ අවබෝධය ලබා දීමස බලාපොරොත්තු වුණා දරුවනේ. ඉතින් මේ අනුව අපිට පිළිතුරු සකස් කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් දරුවෝ මතක තියාගත්තු කාරණයක් තමයි පිළිතුරු ලිවීමේදී දේශපාලන විද්‍යාව තුළ දැන් අපි උත්තරපත්‍ර පරීක්ෂා කිරීම ළමයි දරුවන් හිත කල්පනා කරලා එවලේ එන කරුණු ලියනවා. හිතලා ලියනවා. ඉතින් එහෙම ලිවීම තුළ ලොකු ලකුණු වලට යන්න බෑ. සමහර පිළිතුරු තියෙනවා. ඒවා නිකන් හරිත් වගේ නෑත් වැරදිත් වගේ. එහෙම දෙපැත්ත යනවා. නිවැරදි කාරණා නෙවෙයි. ඉතින් ඒකෙදී පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙත් අපිත් අපහසුතාව ලක් වෙනවා. ඉතින් වෙන තත්ත්වය තුළ නිවැරදි කාරණා ලිවිය යුතුයි. ඉතින් නිවැරදි කාරණානු ප්‍රමාණාත්මක විශේෂයෙන් අපි කලින් කිව්ව ආකාරයට ප්‍රවේශය, ඒ වගේම අන්තර්ගතය,
ඒ වගේම දරුවනේ මේකේ අන්තර්ගතයෙන් පස්සේ අනිවාර්යයෙන්ම ගොඩාක් ඔය අපේ දරුවන් ලියන්නේ නැති කාරණයක් තමයි නිගමනය. ඒ සඳහා කාලය ඉතුරු කරගෙන තමයි ලිවිය යුත්තේ. ඉතින් මේ අනුව අපි අද දවසේ කතා කළේ පුනරීක්ෂණ පාඩම් මාලාව නිසා මම ඒ ගැන මතක් කිරීමක් කරනවා. ඉතින් මේ අනුව දරුවනේ පිළිතුරු සකස් කරගන්න මේ පිළිතුරු සකස් කර ගැනීම තුළින් ඔය දරුවන්ට වඩා හොඳ ලකුණක් ලබා ගන්න පුළුවන්. එහෙනම් දීපුතේ අපි අද දවසේදී අපේ මේ ප්‍රයන්තවාදී ආණ්ඩුකරණයට දාලා අපේ 9 වෙනි පාඩම් ඒකකයේ තුල ප්‍රධාන වශයෙන් රචනා ප්‍රශ්න දෙකක් පිළිබඳව මම සාකච්ඡා කළා. ඉතින් මම කියන්නේ මේ අනුව පිළිතුරු සකස් කරගන්න මෙහිදී අපි කලින් කිව්ව ආකාරයට මේ තුල ප්‍රමාණාත්මක විෂය කරුණු නිවැරදි විෂය කරුණු තියෙනවා. මේවා නැවත නැවතත් බලන්න පුළුවන්. විශේෂයෙන් channel NI YouTube නාලිකාවට ගිහිල්ලා ඒ තුලින් ඒවා නැවත නැවතත් බලලා මේ අනුව සටහන් සකස් කරලා හොඳ පිළිතුරු සකස් කිරීමේ හැකියාවක් අවස්ථාවක් තියෙනවා. ඒ නිසා දරුවනේ මේ අනුව පිළිතුරු සකස් කර ගනිමින් ඉදිරියේදී එන විභාගයේදී ඉතා හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ අපේ පුනරීක්ෂණ පාඩම් මාලාව අවසන් කරනවා. සියලු දෙනාටම ආයුබෝවන්.